ආයුබෝවන් දුවේ පුතේ විවසායකත්වය හා කළමනාකරණය වීඩියෝ මාලාවේ දෙවන පාඩම සමග තමයි ඔබ මේ එකතු වෙන්නේ. මම විශ්වාස කරනවා මෙම පාඩමේ පළමු කොටස ඔබ නරඹලා ඊට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඇති කියලා. ඔබ දැන් සූදානම් සිටිනවා දෙවන පාඩමට කියලා මම විශ්වාස කරනවා. යම් කෙනෙකුට පළවෙනි පාඩමට පිළිතුරු සපයන්න නොහැකුණා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ඔස්සේ ගොස් ඔබට පුළුවන් එම වීඩියෝව නරඹා ඒ ඇසුරෙන් අසලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඔබේ දැනුම තහවුරු කරගන්න. අපි අද පාඩමට යමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර සංවර්ධනය හා ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය මේවනම් පිළිබඳව. එයට අපි කතා කරනවා ව්‍යාපාර අවස්ථා කියන්නේ කොමක්ද? ඒ වගේම වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කරන්නේ කොහොමද? ඒ වගේම සදුවද විශ්ලේෂණයක් සිදු කරන්නේ කොහොමද සහ ව්‍යාපාර සැලැස්මක් සකස් කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙළඳපොළ පරිසරය. ඒතර වෙළඳපොළ පරිසරය වෙළඳපොළක් නිර්මාණය වන්නේ මිනිසා තුළ තියෙන අවශ්‍යතා සහ උවමනා නිසා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා තිබෙනවා. ඒ මූලික අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. මොනවද මේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා? විශේෂයෙන්ම ආහාර, ඇඳුම්, නිවාස තමයි අතීතයේ සිටම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වුණේ. නමුත් වර්තමානයේ වන විට අධ්‍යාපනය, ඒ වගේම ආරක්ෂාව, ආදරය, රැකවරණය මේ දේවලු මිනිසාගේ අවශ්‍යතාව බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මොනවද උවමනා කියලා කියන්නේ? උවමනා කියලා කියන්නේ මේ මිනිසාගේ අවශ්‍යතා සපුරා ගන්නා එක් ස්වરૂප. උදාහරණයක් විදිහට අපි හිතමු අපි හැමෝටම කුසගින්න දෙනවා. එහෙමනම් මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර. නමුත් ඒ කුසගින්න නිමා ගැනීම සඳහා අපට විවිධ ආහාර ගන්න පුළුවන්. කෙනෙකුට ඉන්දියාප්ප කන්න පුළුවන්, තව කෙනෙකුට පාන්, බනිස්, බත් ඔය ආදී වශයෙන් ඕනම ආහාරයක් ගන්න පුළුවන්. එතකොට අපේ මූලික අවශ්‍යතාවය ආහාර වුණාට අපි ආහාර ලෙස ගන්න ද්‍රව්‍ය වෙනස් වෙනවා. එතකොට ඒක තමයි උවමනා කියන්නේ. අපට ව්‍යාපාර තුල අපට උවමනා අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා විවිධ උවමනාවල් ඇති කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ව්‍යාපාර ලෝකේ අලෙවිකරණය මගින් නැත්නම් මාකටිං වලදී කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපි විවිධ උවමනා නිර්මාණය කරනවා. ඒ කියන්නේ උවමනා සඳහා විකල්ප නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන උවමනාවල් විකිණීම තුළින් ව්‍යාපාරික අවස්ථා අපිට උදා කරගන්න පුළුවන්. ඊට අපි බලමු මිනිසාගේ අවශ්‍යතා ඇත්තටම සීමා සහිතයි. මොකද අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තිබෙන්නේ. අපි කතා කළා ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂාව, ආදරය, සෞඛ්‍ය මේ දේවල් වර්තමානයේ අධ්‍යාපනය ආදිය මිනිස් අවශ්‍යතා විදිහට අපි සලකනවා. උවමනා කියන්නේම අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප වලට අපි කියනවා උවමනා කියලා. එහෙමනම් උවමනා අසීමිතයි, අවශ්‍යතා සීමිත බව ඔබට තේරෙන්න ඕනේ. දැන් මූලික මිනිස් අවශ්‍යතා විදිහට අපි කලින් සඳහන් කළා ආහාර, ජලය, ඇඳුම්, වාසස්ථාන, ආරක්ෂාව වගේ දේවල් සලකනවා. ඒ වගේම ඒවා ඉටු කරගන්න විවිධ ආකාර අපි උවමනා විදිහට හඳුන්වනවා. මේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා භාණ්ඩ හා සේවා අපි නිෂ්පාදනය කරනවා. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තමයි අපි ව්‍යාපාර අවස්ථාවක් විදිහට සලකන්නේ. ව්‍යාපාර ලෝකෙට පිවිසෙද්දී ව්‍යාපාරික පරිසරය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සූක්ෂම පරිසරය, අනිත් එක තමයි සාර පරිසරය. ව්‍යාපාරික සූක්ෂම පරිසරය එහෙම නැත්නම් අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයට පහසුවෙන් හසුරව ගන්න පුළුවන් පරිසරය අපි හඳුන්වනවා ව්‍යාපාරයක සූක්ෂම පරිසරයේ විදිහට. ආයතනයක පැවැත්මට ඍජුවම බලපෑම් කරන ආයතනයට ළඟින්ම සම්බන්ධ වන පුජ්‍යලයන් හා පරිසර තත්ත්වවලට අපි කියනවා සූක්ෂම පරිසරය කියලා. ඒතර සූක්ෂම පරිසරයේ තියෙන දේවල් ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයට පහසුවෙන් හසුරවා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආයතනයේ ප්‍රතිපත්ති අපට කැමති විදිහක වෙනස් කරන්න පුළුවන්. ප්‍රතිපත්ති අලුතෙන් සම්පාදනය කරන්න පුළුවන්. ව්‍යාපාරයට අලුතෙන් ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන්. පාරිභෝගිකයන් අඩු නම් අපිට පාරිභෝගිකයන් වැඩි කර ගැනීම සඳහා විවිධ උපාය මාර්ග ඇති කරන්න පුළුවන්. සේල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වට්ටම් දෙන්න පුළුවන්. ඒ විවිධාකාරී උපක්‍රම මගින් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන අපිට පාරිභෝගික ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එහෙනම් පාරිභෝගිකයන් ව්‍යාපාරයට පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ වැඩ කරන සේවකයන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයට භාණ්ඩ සපයන පුජ්‍යලයන් සැපයුම් කරුවන් අපට ව්‍යාපාරයට හසුරුව ගන්න
පුළුවන්. ඒ වගේම ව්‍යාපාර ආශ්‍රිත වෙන තරංගරුණුත් අපිටගේ ව්‍යාපාරයට හසුරුව ගැනීමේ හැකියාව තිබෙනවා. සාර පරිසරය කියලා අපි හඳුන්වන්නේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයි. පළවන කොටස අභ්‍යන්තර පරිසරය එහෙම නැත්නම් සූක්ෂම පරිසරය. දෙවෙනි එක තමයි සාර පරිසරය එහෙම නැත්නම් බාහිර පරිසරය. සාර පරිසරය තුල ආයතන ඍජුවම සම්බන්ධ නොවන ආයතනයේ පැවැත්මට ඍජුවම බලපෑම් නොකරන ආයතනයේ පහසුවෙන් පාලනය කරන්න අපහසු තත්ත්වවලට අපි කියනවා සාර පරිසරය කියලා. උදාහරණයක් විදිහට රජයේ නීති රෙගුලාසි අපිට අපේ ආයතනයට අපිට ආයතනයට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න බෑ. උදාහරණයක් විදිහට ආනයනික ලොකු ලුණු වලට 100ට පනවන බද්ද 110කින් වැඩි කළොත් ලොකු ලුණු ආනයනය කිරීමේ ව්‍යාපාරයක නෙදුණා අපිට ඒ වෙනස් කරගන්න බෑ. අපිට මේ පවතින නීතිමය තත්ත්වය තුළ තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ වගේම සමාජ සහ සංස්කෘතික පරිසරයත් සාර පරිසරයට අයිති. අපිට යම්කිසි සමාජයක ව්‍යාපාර කරද්දී අපිට එම සමාජීය සහ සංස්කෘතික පරිසරය ගැන අවධානය යොමු කරන්න වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මුස්ලිම් ජාතිකයන් බහුල වෙසෙන ප්‍රදේශයක අපි උරුමස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීමෙන් පළක් වෙන්නේ නැහැ. මොකද මුස්ලිම් ජාතිකයෝ උරුමස් අනුභව කරන්නේ නැහැ. ඒ වගේම Hindu භක්තිකයන් වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක හරක් මස් ව්‍යාපාරයක් කරන එක තේරුමක් නැති වැඩක්. මොකද හරක පූජනීය සත්වයක් විදිහට සැලකනවා Hindu භක්තිකයන්. එම නිසා අපි අපේ පරිසරයේ තියෙන ස්වභාවය අනුව අපේ ව්‍යාපාරය හැඩගස්වා ගන්න සිද්ධ වෙනවා. එතකොට සාර පරිසරය තුල අපට කෙලින්ම මේ පරිසරය වෙනස් කිරීමට බෑ. අපේ ව්‍යාපාරයේ පරිසරයට අනුව හසුරුවා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම රටක ආර්ථික පරිසරය ව්‍යාපාරයේ විසින් වෙනස් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම පවතින තාක්ෂණික පරිසරය, එදිනෙදා භාවිතා කරන තාක්ෂණික උපාංග මේ ආදිය අපේ ව්‍යාපාරයට පහසුවෙන් වෙනස් කරගන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයන් බලපාන අපේ ව්‍යාපාර වලට. එතකොට මේ පරිසර තත්ත්වයන්ට අපිට අනුකූල වෙන්න සිදු වෙනවා ව්‍යාපාර කටයුතු සිදු කරද්දී. අපි බලමු ව්‍යාපාර අවස්ථාවක් අපිට මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම මැසුරෙන් නිර්මාණය වන ව්‍යාපාර සාධකවල සහයෝගය ලබා ගනිමින් ආර්ථිකව ලාභදායී කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ව්‍යාපාරික පරිසර සාධකවල වෙනස් වීම දිහා අපිට බලාගෙන අපේ ව්‍යාපාරයේ හැඩගැස්වීම තුළ හොඳ ලාභයක් අපිට ලබා ගන්න පුළුවන්. එමනම් ව්‍යාපාරික සාධකවල වෙනස් වීම මැසුරින් අපට ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිර්මාණය කරගත් ව්‍යාපාරික අවස්ථා තුළින් ලාභයක් ඉපීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ව්‍යාපාර අවස්ථා තියෙනවා ඉදිකිරීම ව්‍යාපාර. ඉදිකිරීම ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපාර අපිට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙනෙකුට පුළුවන් බ්ලොග් ගල් නිෂ්පාදනය කරලා අලෙවි කරන්න. තව කෙනෙකුට පුළුවන් ගඩොල් නිෂ්පාදනය කරන්න. තව කෙනෙකුට පුළුවන් වැලි වගේ අමුද්‍රව්‍ය සැපයීම් කරන්න. තව කෙනෙකුට පුළුවන් හાર્ඩ්වෙයාර් එකක් වගේ එකක් දාලා භාණ්ඩ විකිණීම් කරන්න. එතකොට මේ ආකාරයේ විවිධාකාර ව්‍යාපාර රාශියක් ඉදිකිරීම ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. තව කෙනෙකුට පුළුවන් ඉදිකිරීම කටයුතු වලට අදාළ උපදේශන සේවා පවත්වන්න. ඒ වගේම තව ආයතනයකට පුළුවන් ඉදිකිරීම බාරගෙන ඉදිකිරීම කළා දෙන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් විදිහට. ඒ ආකාරයට විවිධ ව්‍යාපාර අවස්ථා අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඉදිකිරීම ව්‍යාපාර විදිහට. ඒ වගේම යන්ත්‍රෝපකරණ සැපයීම. ඒකට විවිධ ක්‍රියාවලියන් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සපයන ආයතන ගොඩක් තිබෙනවා. වර්තමානයේ ඔබ දන්නවා විශේෂයෙන්ම සිවිල් ඉදිකිරීම කටයුතු වලට අවශ්‍ය කරන භාණ්ඩ උපකරණ මෙවලා අපට කුලියට දෙන ආයතන බොහෝ ප්‍රමාණයක් වර්තමානයේ දක්නට ලැබෙනවා. ඒ වගේම විවිධාකාර යන්ත්‍ර සූත්‍ර පිටරටින් ආනයනය කරලා මෙරට විකුණන ආයතන තිබෙනවා. ඒ වගේම මෙරට යන්ත්‍ර නිෂ්පාදනය කරලා විකුණන ආයතන තියෙනවා. ඒ වගේ විවිධාකාර ව්‍යාපාර අවස්ථා අපට යන්ත්‍රෝපකරණ සැපයීම විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම අත්කම් නිර්මාණ, වාස්තු විද්‍යා සේවා ආදී විවිධ ව්‍යාපාර අවස්ථා සමාජයේ තිබෙනවා. ඒ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට හොඳ ව්‍යාපාරික බුද්ධියක්, හොඳ ව්‍යවසායගත කුසලතා තිබෙන්න ඕනේ. සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න මේ ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනෙට අරගෙන. ඊට ව්‍යාපාර අවස්ථා පිළිබඳව තවත් නිර්වචනයකට අපිට යොමු වෙන්න පුළුවන්. ආයෝජකයාට එනම් අවදානම් දරන්නාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දීමට සමත් කාර්යයක් අපට හඳුන්වලා දෙන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට. මොකද ව්‍යාපාර මගින් හැමතිස්සෙම ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන කෙනාට එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිකරු තමා යොදවන මුදලට ප්‍රමාණවත් ලාභයක් උපය ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බැංකුවක සල්ලි දැම්මහම අපිට බැංකු පොලි අනුපාතයක් හම් වෙනවා නම් 120ක විතර. එහෙම නැත්නම් 10%ක විතර
බැංකු පොලේ අනුපාතයක් හම්බ වෙනවා නම් අපිට ඒ 120 අරගෙන ඉන්න පුළුවන් නේ. අපි ව්‍යාපාරවල නිරත වෙන්න ඕනේ නැහැ. නමුත් ඊට වඩා වැඩි ලාභයක් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නිසා තමයි මිනිසුන් එම මුදල් ආයෝජනය කරන්නේ ව්‍යාපාර වෙතට. ව්‍යාපාර තුලින් එහෙමනම් සාමාන්‍ය මූල්‍ය වෙළඳ පොලේ ලැබෙන පොලිය විදිහට ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් ව්‍යාපාර තුලින් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා දරනවා අපි අවදානම. බැංකුවක අපි මුදල් තැන්පත් කිරීමෙන් පොලි ආදායමක් ලැබීම තුල අපි ලොකු අවදානමක් ගන්න නැහැ. නමුත් ව්‍යාපාරයක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් විදිහට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම තුල අලුත් නිෂ්පාදනය කිරීම තුල ඔහු ලොකු අවදානමක් බාර ගන්නවා. ඒ අවදානමට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ඒ අවදානමට ප්‍රමාණවත් ප්‍රතිලාභයකුත් වුන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආයෝජකයා සිදු කරන ආයෝජනයේට ආයෝජකයෙක් සිදු කරන ආයෝජනයත් ඒ සඳහා දරන අවදානමටත් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දීමට සමත් කාර්යයක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක් විදිහට. මේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා අපිට ක්‍රමවේද දෙකක් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි වෙළඳපොළ සමීක්ෂණය, මාකට් සර්වේස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ශදුවත විශ්ලේෂණයක්, ස්ටොට් ඇනලිසිස් එකක් කරන්න පුළුවන්. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට අපි මේ දේවල් ගැන ඊළඟට කතා කරමු. වෙළඳපොළ සමීක්ෂණයක් කියලා කියන්නේ වෙළඳපොළ පවතින අවස්ථා, ඒ වගේම වෙළඳපොළ තියෙන සම්පත් ඇගීමට ලක් කරලා ඒ තුලින් අපි සුදුසු ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා කරන ක්‍රියාවලියකට අපට හඳුන්වලා දෙන්න පුළුවන් වෙළඳපොළ සමීක්ෂණයක් විදිහට. වෙළඳපොළ සමීක්ෂණයක් විදිහට. ඒතර ව්‍යාපාරයකට වෙළඳපොළ සමීක්ෂණයක් වැදගත් වෙනවා අලුත්ම ව්‍යාපාරයක් ආරම්භ කරනකොට හෝ එහෙම නැත්නම් පවතින ව්‍යාපාරයක් සංවර්ධනය කරන විටත් අපිට වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කිරීම වැදගත්. පවත්නා ව්‍යාපාරයේ වෙනසක් කරන්න එහෙම නැත්නම් ව්‍යාපාරයේ සංවර්ධනය ඉදිරි පියවරකට යන විටත් වෙළඳපොළ සමීක්ෂණයක් කරන එක වැදගත් වෙනවා. වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙන අවස්ථා මොනවද කියලා තවදුරටත් වෙළඳපොළ තුල පවතින ව්‍යාපාරික අවස්ථා හඳුනා ගන්න පුළුවන් වෙළඳපොළ සමීක්ෂණයක් තුලින්. ඒ වගේම සම්පත් හා වෙළඳපොළ අවස්ථා තුලින් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථා තීරණය කිරීම කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඉදිකිරීම ශ්‍රේෂ්ඨයට ආශ්‍රිතව යම් නිෂ්පාදනයක් කරනවා. මං ගඩොල් හැදුවොත් හොඳයිද? මම බ්ලොග් ගල් හැදුවොත් හොඳයිද? එහෙම නැත්නම් මම මනම් පිටියෙන් වැලි ගෙනල්ලා විකුණුවොත් හොඳයිද? එහෙනම් මේක පිළිබඳව උට පුළුවන් පරිසරයේ තියෙන තත්ත්වය නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ අවට පවතින තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක යෙදෙන්න තමන්ට මේ අවස්ථා තුලින් වඩා සාර්ථක වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන අවස්ථා මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් වෙළඳපොළ සමීක්ෂණයක් තුලින්. ඒ වගේම වෙළඳපොළ තොරතුරු ආශ්‍රයෙන් වඩාත්ම උචිත ව්‍යාපාරය තීරණය කිරීමට අපට වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙනවා. තරඟකරුවන් හඳුනා ගැනීම තුලින් සාර්ථකව තරඟකාරීත්වයට මුහුණ දීමේ හැකියාව අපට වෙළඳපොළ සමීක්ෂණයක් මගින් ඉටු කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහරවිට අපි කලින් ගත්ත උදාහරණයක් ගමුකෝ. අපේ ප්‍රදේශයේ ඉන්නවා බ්ලොග් ගල් නිෂ්පාදකයෝ 5 දෙනෙක් විතර. ගඩොල් නිෂ්පාදකයෝ ඉන්නේ එක්කෙනයි. වැලි ආනයනය කරන්න කවුරුත් නැහැ. එහෙනම් අපට මේ ප්‍රදේශයේ වැලි ගෙනහල්ලා විකිණීමේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් වැලි විකිණීමේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් මේ ප්‍රදේශයේ වැලි විකුණන වෙළඳ කවුරුත් නොමැති හින්දා අපිට වැඩි අවස්ථාවක් තියෙනවා සාර්ථක වෙන්න. ඒ වගේ තොරතුරු ලබා ගන්න අපිට වෙළඳපොළට ගිහිල්ලා අපේ ප්‍රදේශයේ තියෙන වෙළඳපොළවල් පිළිබඳව සමීක්ෂණයක යෙදෙන්න වෙනවා. දැන් වෙළඳපොළ සමීක්ෂණයකදී අපි දත්ත හා තොරතුරු ලබා ගන්නවා. මේ දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ලබා ගන්න තොරතුරු අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රාථමික දත්ත. ඒතර ප්‍රාථමික දත්ත කියලා හඳුන්වන්නේ ව්‍යාපාරයේ පවතින ලේඛන ඇසුරෙන් ලබා ගන්නා දත්ත හෝ ව්‍යාපාරය විසින් ප්‍රථම වතාවට රැස් කරන ලද දත්ත අපි හඳුන්වනවා ප්‍රාථමික දත්ත කියලා. එහෙනම් අපි පාරිභෝගිකයන් අතරට ගිහිල්ලා එහෙම නැත්නම් වෙළඳපොළ වෙත ගිහිල්ලා ඒ වෙළඳපොළේ සිටින ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් ගනුදෙනු කරවන්න අපි ප්‍රශ්නාවලියක් දීලා අපි තොරතුරු රැස් කරගන්න. එහෙනම් මේ තොරතුරු අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රාථමික දත්ත කියලා. මොකද අපිම ගිහිල්ලා අපිම ලබා ගන්න තොරතුරු එහෙමනම් ඒවා ප්‍රාථමික දත්ත වෙනවා. එහෙමනම් පවතින ව්‍යාපාරයක් නම් පවතින ව්‍යාපාරයේ ගිණුම් සටහන් ආදිය ප්‍රාථමික දත්ත විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රාථමික දත්ත විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රධාන ගිණුම් කරන ලියවිලි මොනවද? මුදල් පොත, ඒ වගේම වෙළඳ හා ලාභ ගිණුම, ඒ වගේම ලෙජර් ගිණුම් මේ ආදී අපිට ගන්න පුළුවන් ප්‍රාථමික දත්ත වලට උදාහරණ විදිහට. නැත්නම් ව්‍යාපාරයේ හදලා තියෙනවා නම් ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාර සැලැස්මක් හදලා තියෙනවා නම් ව්‍යාපාර සැලැස්මත් අපිට ප්‍රාථමික ලියවිල්ලක් විදිහට
ප්‍රාථමික දත්ත විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ වාර්ෂික අයවැය වාර්තාව. එහෙම නැත්නම් වෙළඳ හා ලාභ ගිණුම, ශේෂපත්‍රය ආදිය ප්‍රාථමික දත්ත වලට උදාහරණ. ඊළඟට අපි බලමු ද්විතීයික දත්ත කියන්නේ මොනවද කියලා. ද්විතීයික දත්ත විදිහට අපි සලකන්නේ වෙනත් පුජ්‍යලයන් හෝ ආයතන විසින් රැස් කරන ලද තොරතුරු එනතන් දත්ත නැවත ප්‍රයෝජනයට ගන්නා විට අපි ඒව හඳුන්වනවා ද්විතීයික දත්ත විදිහට. ද්විතීයික දත්ත ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර ගොඩක් තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වාර්ෂිකව රටේ ව්‍යාපාර සමස්ත ආර්ථිකය ගැනම ඇගයීමට ලක් කළ මහ බැංකු වාර්තාව නිකුත් කරනවා. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වගේ මාසවලදී මේ වාර්තාව නිකුත් කරනවා. ඒතර මේ වාර්තාවේ අඩංගු වෙනවා ලංකාවේ පවතින ව්‍යාපාරවල ස්වභාවය, ඒ ව්‍යාපාරවල ලැබූ ලාභ ප්‍රමාණයන්, ඒ ආදී තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපිට පරිශීලනය කරන්න පුළුවන් එක තත්ත්වයක් තමයි ද්විතීයික දත්ත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මේ වාර්ෂිකව නිකුත් කරනවා. මේ වාර්තාව අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක වාර්ෂික වාර්තා හා පොත්පත් වලින් ලබා ගන්නා තොරතුරු. එනම් අපේ ව්‍යාපාරයට සමාන වෙනත් ව්‍යාපාරවල වාර්ෂික වාර්තා සහ පොත්පත් පරිශීලනය කිරීම තුළින් අපේ ව්‍යාපාරය සැලසුම් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ද්විතීයික දත්ත අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන තුළින් ලබා ගන්නා තොරතුරු. කියන්නේ ශේෂපත්‍රය, වෙළඳ හා ලාභ ගිණුම වැනි ප්‍රකාශන මගින් අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු. විශේෂයෙන්ම අපේ ව්‍යාපාරය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපිට සමගාමීව තියෙන වෙනත් ව්‍යාපාරවල මෙම වාර්තා පරිශීලනය කිරීමෙන් අපට ද්විතීයික දත්ත ලබා ගන්න පුළුවන් අපේ ව්‍යාපාරය සැලසුම් කර ගැනීම සඳහා. ඒ වගේම විවිධ ආයතන මගින් විවිධ පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වාර්තා පරිශීලනය කිරීමනුත් අපට ද්විතීයික තොරතුරු ලබා ගන්න පුළුවන් මේ වෙළඳපොළ සමීක්ෂණය සිදු කිරීම සඳහා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ඔය වගේ ආයතන වලින් විවිධ පරීක්ෂණ වාර්තා සකස් කරලා ඉදිරිපත් කළ දෙනා එම තොරතුරු අපට පරිශීලනය කරන්න පුළුවන් අපේ ව්‍යාපාරය සඳහා වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කර ගැනීමෙන්. වෙළඳපොළ සමීක්ෂණයකින් අපට මේ වගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒතර කියන්නේ වෙළඳපොළ සමීක්ෂණයක් තුළින් අපි මේ වගේ ප්‍රතිලාභ ලබා ගන්න ව්‍යාපාරයට අපේක්ෂිත නිෂ්පාදනය සඳහා පවතින ඉල්ලුමේ ස්වභාවය අඳුර ගන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරන්න යන භාණ්ඩය සම්බන්ධයෙන් වර්තමාන වෙළඳපොළේ තිබෙන ඉල්ලුමේ ස්වභාවය මොකක්ද කියන එක අපට වෙළඳපොළ සමීක්ෂණය තුළින් අපට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම අපි හදන බලාපොරොත්තු නිෂ්පාදනය හෝ සේවාව සඳහා වෙළඳපොළෙහි පවතින තරඟකාරීත්වය, එහෙම නැත්නම් තරඟකරුවෝ කොච්චරක් ඉන්නවද කියන එක අපට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ තුල අපි නිෂ්පාදනය කරන හෝ නිෂ්පාදනය කරන බලාපොරොත්තු වන භාණ්ඩය සඳහා කොපමණ වෙළඳපොළ ධාරිතාවයක් තිබෙනවද, කියන්නේ වෙළඳපොළ තුල කොතරම් අවස්ථාවක් තියෙනවද කියන එක අපට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යාපාරය තුළ දැනට අපි අපේ සමස්ත වෙළඳපොළ තුළ අපේ ව්‍යාපාරය කොපමණ ප්‍රතිශතයක් අත්පත් කරගෙන ඉන්නවද කියන එකත් අපට වෙළඳපොළ සමීක්ෂණයක් තුළින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී අපේ ව්‍යාපාරයේ වෙතට හරවාගත හැකි වෙළඳපොළ පිළිබඳවත් තොරතුරු අපට මේකෙන් වෙළඳපොළ සමීක්ෂණයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යාපාරය සහ අනිකුත් ව්‍යාපාර භාවිතා කරන බෙදා හැරීමේ මාර්ගවල ස්වභාවයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි හිතමු සමහර ආයතන තියෙනවා. ඒ ආයතන සඳහා සමහරලාට භාණ්ඩ මිලදී ගන්න නිෂ්පාදකයාගෙන්ම. සමහර ආයතන වල භාණ්ඩ මිලදී ගන්න අතරමැදියන්ගෙන්. මේ වගේ දේවල් අපිට අඳුර ගන්න පුළුවන් වෙළඳපොළ සමීක්ෂණයකින්. ඒ වගේම සමහර ව්‍යාපාරික ආයතන පාරිභෝගිකය අතරට යන්නේ අන්තර්ජාලය භාවිතා කරලා. ඒකට තව සමහර ව්‍යාපාරිකයෝ ගෙයින් ගෙට ගිහිල්ලා ජංගම වෙළඳ විදියට බෙදා හැරීමේ කටයුතු නිරත වෙනවා. සමහර ව්‍යාපාරිකයෝ තොග මට්ටමින් වෙළඳ බෙදා හැරීමේ කටයුතු නිරත වෙනවා. ඔය ආකාරයට අපිට වෙළඳපොළ සමීක්ෂණයකින් මේ ආදී වෙළඳපොළ තුල බෙදා හැරීමේ මාර්ග මොන විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට වෙළඳපොළ සමීක්ෂණයකින් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මිලෙහි පවතින හැසිරීම ගැන අදහසක් වෙළඳපොළ සමීක්ෂණයකින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ කාල සීමාව තුළ පාරිභෝගිකයා මොන විදිහටද භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් අපට වෙළඳපොළ සමීක්ෂණයකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමස්ත තොරතුරුත් එක්ක අපගේ ව්‍යාපාරය සඳහා පවතින ශක්තිය උපයෝජනය කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් වෙළඳපොළ සමීක්ෂණයකින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන සාධක, ඒ වගේම මානව සම්පත සහ සිදු කළ යුතු නිෂ්පාදන සාධක ආදී පිළිබඳ කොයි ආකාරයට ප්‍රයෝජන ගත යුතුද කියන එක පිළිබඳ තොරතුරු අපට වෙළඳපොළ සමීක්ෂණයක් තුළින් ලබා ගන්න පුළුවන් වෙනවා. වෙළඳපොළ සමීක්ෂණයකින් විශ්ලේෂණය කරන කරුණු ප්‍රධාන වශයෙන් අපිට මේ විදිහට ගොනු කරන්න පුළුවන්. වෙළඳපොළ සමීක්ෂණයකින් වෙළඳපොළෙහි තරම පිළිබඳව විශ්ලේෂණයක යෙදෙනවා.
ඒ වගේම භූගෝලීය වශයෙන් කොයි ආකාරයකටද මෙම භාණ්ඩ වෙළඳපොළ ව්‍යාප්ත වෙලා තියෙන කියන එක හඳුනා ගැනීමක් කරනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ පැතිකඩ කියලා කියන්නේ ගනුදෙනුකරුවන් කොයි ආකාරයකටද කටයුතු කරන්නේ මොන වගේ විදිහටද භාණ්ඩ මිලදී ගන්න කියන ආදිය පිළිබඳව සොයලා බලනවා. ඒ වගේම අනාගත වෙළඳපොළ විභවතා අනාගත වෙළඳපොළේ මොන වගේ ප්‍රවණතාවයන් මොන වගේ තත්ත්වයන් මොන වගේ ඉල්ලුමක් නිර්මාණය වේද කියන දේවල් පිළිබඳ තොරතුරු අපි වෙළඳපොළ සමීක්ෂණයකින් ලබා ගන්නවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ හැසිරීම පිළිබඳව අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. පවතින භාණ්ඩ සඳහා වෙළඳපොළේ පවතින කොටස පිළිබඳව අදහසක් අපට වෙළඳපොළ සමීක්ෂණයකින් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වෙළඳපොළ සමීක්ෂණ විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අපිට පාරිභෝගික පිළිබඳ විවිධාකාරයෙන් අඳුර ගැනීම කරන්න පුළුවන්. අපි බලමු මේ වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කරන්න පුළුවන් ආකාර මොනවද කියලා. ඊළඟට වෙළඳපොළ සමීක්ෂණයකදී අපිට තොරතුරු ගන්න පුළුවන් නිරීක්ෂණය තුලින්. අපිට පුළුවන් අපේ ව්‍යාපාර කරන පුජ්‍යලයන්ගේ හැසිරීම පිළිබඳව CCTV කැමරාවක් භාවිතා කරලා පටිගත කරලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට එය ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රමයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. මේ තුලින් අපිට පුළුවන් අපි සපයන භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකව තෘප්තිමත් වෙනවා. එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයට පැමිණෙන පාරිභෝගිකයෝ එතරම් සතුටින් නෙමෙයි දින්නේ. නැත්නම් ගොඩක් වෙලා අපේ ව්‍යාපාරය තුළ රැඳිලා ඉන්නවද? එයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ලොකු පමාවක් වෙනවද කියන ආදී තොරතුරු අපට නිරීක්ෂණය තුලින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් විවිධ පරීක්ෂණ කරන්න වෙළඳපොළ සමීක්ෂණය සඳහා. අපිට පුළුවන් කණ්ඩායම් දෙකක් අඳුනගෙන එක් කණ්ඩායමක් පාලිත කණ්ඩායමක් විදිහට තබාගෙන තව කණ්ඩායමකට අපි යම්කිසි භාණ්ඩයක් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් ඒ භාණ්ඩය පාවිච්චි කරන පිරිස සහ මේ ඒ භාණ්ඩය පාවිච්චි නොකරන පිරිස අතර පවතින වෙනස්කම් අපට හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණ මගින්. සමීක්ෂණය කියන්නේ අපට වෙළඳපොළ සමීක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රමයක්. අපට පුළුවන් පවත්නා සාධක පාලනයකින් තොරව නිෂ්පාදනය පිළිබඳ දැනුම, ආකල්ප, තේරීම, මිලට ගැනීමේ ආකාරය, පාරිභෝජන රටාව පිළිබඳව පුජ්‍යලයන්ගෙන් ප්‍රශ්න කිරීම මගින් ප්‍රාථමික දත්ත රැස් කර ගන්න පුළුවන්. අපි ඒවට කියනවා සමීක්ෂණ කියලා. අපිට පුළුවන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න පාරිභෝගික අතරට කියලා. ඒ ප්‍රශ්නාවලිය තුලින් අපට විවිධ ආකාරයේ තොරතුරු අපට ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න තොරතුරු වලින් අපට අපගේ ව්‍යාපාර වෙළඳපොළ සමීක්ෂණය සිදු කරන්න. ඒතර වෙළඳපොළ සමීක්ෂණය සඳහා අපට පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. එක් ක්‍රමයක් තමයි පුජ්‍යලික සම්මුඛ සාකච්ඡා මගින් අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. මම කලින් සඳහන් කළා වගේ ලිඛිත ප්‍රශ්නාවලියක් හරි වාචික ප්‍රශ්නාවලියක් හරි පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරලා අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථනයෙන් අපට පාරිභෝගිකයන් අමතලා අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දකින්න ඔය සමහර වෙළඳ දැන්වීමවලදී පාරට ඇවිල්ලා ඒ පාරේ ගමන් කරන පුජ්‍යලයන්ගෙන් ප්‍රශ්න අහනවා. ඔබ වැඩිපුරම පාවිච්චි කරන සබන් වර්ගය මොකක්ද? ඇයි ඔබ මේ සබන් වර්ගයට කැමති? ඔය වගේ විදිහට පාරේ හමු ලෙස ගමන් කරන පුජ්‍යලොත් එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වමින් අපට තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඒවා අපි හඳුන්වනවා වීදි සම්මුඛ සාකච්ඡා කියලා. ඒ වගේම අපිට කණ්ඩායමක් එක් රැස් කරගෙන ඒ කණ්ඩායමෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඒ වගේ දේවල් වලට අපි කියනවා කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා කියලා. මණ්ඩලයක් විදිහට රැස් වෙලා අපට සාකච්ඡා කිරීමෙන් වෙළඳපොළ සමීක්ෂණ සඳහා තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට දෙවෙනි උපක්‍රමයේ විදිහට ෂඩුවද විශ්ලේෂණය සිදු කරන්නේ කොහොමද කියලා. මේ හරි වැදගත්. මොකද මේ ෂඩුවද විශ්ලේෂණය සම්බන්ධයෙන් ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ පහුගිය විභාග ප්‍රශ්න බැලුවාම වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් මෙම කොටසින් ඉදිරිපත් වෙලා තියෙනවා. ශක්තියින් ෂඩුවද විශ්ලේෂණය විදිහට හඳුන්වන්නේ ශක්තියින් strength, ඒ වගේම දුර්වලතා weakness, අවස්ථා සහ තර්ජන. එහෙනම් අපි ෂඩුවද විදිහට හඳුන්වන්නේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඒ ව්‍යාපාරය තුළ පවතින ශක්තියින් ඒ වගේම දුර්වලතා හඳුනා ගැනීමත් එම ව්‍යාපාරයට පවතින අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. එතකොට සදුවද විශ්ලේෂණයක් තුලින් අපට පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා ඇති ශක්තියින්, අවස්ථා සහ දුර්වලතා ඒ වගේම තර්ජන හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තරඟකරුවන් හා පාරිභෝගිකයන් පිළිබඳව අපට හඳුනා ගන්න පුළුවන්. ඔවුන් පිළිබඳ තක්සේරුවකට එන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ පවතින තමන්ගේ ව්‍යාපාරය සහ අපේ ව්‍යාපාරය සමග සිටින තරඟකාරී ව්‍යාපාරවල ශක්තියින්, දුර්වලතා ඇගීමකට ලක් කරන්න පුළුවන් ෂඩුවද විශ්ලේෂණයකදී. ඒ වගේම නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ
ඒවා කාර්යක්ෂමව නිෂ්පාදනය සහ අලෙවි කිරීම පිළිබඳව අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හඳුනා ගන්න පුළුවන් ශදුවත විශ්ලේෂණයක් සිදු කිරීම තුළින් මේ ව්‍යාපාරයකට පමණක් නොවේ පුජ්‍යල සංවර්ධනය සඳහා මේ ශදුවත විශ්ලේෂණය හරි වැදගත් වෙනවා. මොකද අපිට පුළුවන් නම් අපි ගැන අපේ තියෙන ශක්තියන් මොනවද, දුර්වලතා මොනවද, අවස්ථා මොනවද, තර්ජන මොනවද කියන එක හඳුනා ගැනීමට පුළුවන් නම් ඒ තුලින් අපගේ සාර්ථකත්වය අපිට ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒකට අපි බලමු ශක්තියන් කියන්නේ මොනවද කියලා. ඒතර ව්‍යාපාරික ශක්තියන් විදිහට අපි සලකන්නේ ව්‍යාපාරිකයාගේ පාලනයට යටත් ව්‍යාපාරය තුළ දැනටමත් ව්‍යවසායකයා සතුව තියෙන දේවල් වලට අපි කියනවා. එහෙම නැත්නම් ව්‍යාපාරිකයා සතුව තියෙන දේවල් වලට අපි කියනවා ශක්තියන් කියනවා. ශක්තියන් අභ්‍යන්තර වශයෙන් තියෙන්නේ. ව්‍යාපාරය තුලින් තමයි ශක්තියන් ජනනය වෙන්නේ. එහෙනම් මේ ශක්තියන් අපට අවශ්‍ය විදිහට හසුරුව ගන්න පුළුවන්. ඒකට උදාහරණ තමයි ශක්තියන් වලට නිෂ්පාදනය පිළිබඳව විශේෂ දැනුමක් Taman තුළ තියෙනවා නම් එය ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ඒ වගේම යම්කිසි නිෂ්පාදනයක් පිළිබඳ තාක්ෂණික විශේෂඥතාවයක් Taman තිබෙනවා නම් එය ශක්තියක් ව්‍යාපාරයට. ඒ වගේම කළමනාකරන අත්දැකීම් තියෙනවා නම් ව්‍යවසායකයා සතු එය තමන්ගේ ව්‍යාපාරයට ශක්තියක්. ඒ වගේම තම ආයතනයේ සතුව පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්නවා නම් එම කාර්ය මණ්ඩලයත් ව්‍යාපාරයට ශක්තියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ශක්තියින් වගේම දුර්වලතා නිර්මාණය වෙන්නේ ව්‍යාපාරයේ තුලින්මයි. එහෙනම් ව්‍යාපාරිකයාගේ පාලනයට යටත් එනත ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් පෙනෙන්නට තිබෙන ව්‍යවසායකයාගේ හෝ එම ආයතනයේ පවතින දුර්වලතා අඩු ව්‍යවසායකයාගේ එම ආයතනයේ තියෙන අඩුපාඩු අපිට හඳුන්වන්න පුළුවන් දුර්වලතා විදිහට. උදාහරණයක් විදිහට ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය වුණත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තමන් අතේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රාග්ධන වුණතාවය ව්‍යාපාරයකට පවතින දුර්වලතාවය. ඒ වගේම මූල්‍ය කළමනාකරන දැනුම අඩුකම. තමන් තුළ හොඳ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් නැති වෙන්න පුළුවන්. එය ව්‍යාපාරයේ පවතින දුර්වලතාවයක්. ඒ වගේම නූතන තාක්ෂණික ක්‍රම ශිල්ප සමග අනුගත නොවීම වැනි කරුණ අපට දුර්වලතා විදිහට උදාහරණ දිලා ගන්න පුළුවන්. ඔබට තේරෙනවා මේ කාරණා. නිෂ්පාදනය පිළිබඳව පවතින අවම දැනුම. ඒකට තමන් ව්‍යවසායකයෙක් විදිහට යම් ව්‍යාපාරයක් කරනවා නම් තමන් ඒ ව්‍යාපාරේ කරන නිෂ්පාදනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවනේ. එහෙම දැනුමක් නැහැ කියලා කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට පවතින දුර්වලතාවයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ සතුව සිටින නුපුහුණු සේවකයන් ආයතනයේ තුළ පවතින දුර්වලතාවයක්, අත්දැකීම් අඩුකම, ඒ වගේම අයහපත් සේවක සේවයේ සම්බන්ධතා ආදී අපට දුර්වලතා විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අවස්ථා ව්‍යාපාරයකට පවතින අවස්ථා ජනනය වෙන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය තුලින් නෙවෙයි. එහෙම නැත්නම් සූක්ෂම පරිසරය තුලින් නෙවෙයි. සාර පරිසරය තුලින්. එහෙම නැත්නම් බාහිර පරිසරය තුලින් තමයි අවස්ථා නිර්මාණය වෙන්නේ. එහෙනම් ව්‍යාපාරිකයාගේ පාලනයෙන් පරිබාහිරව පරිසරයේ ඇතිවන ධනාත්මක වාසිසහගත තත්ත්වයන් අවස්ථා විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා නම් බාහිර අපට එය අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. තරඟකරුවන්ගේ දුර්වලතා. අපිත් එක්ක ඉන්න තරඟකරුවෙක්ගේ ව්‍යාපාරය මේ දවස්වල අසාර්ථක වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ පුජ්‍යලයා අසාර්ථක වීම තුළ ඒ පුජ්‍යලයා වෙත ගිය පාරිභෝගිකයන් පිරිසක් අපගේ ව්‍යාපාරයට එක් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයන්ගේ ජීවන රටාවේ ඇතිවන වෙනස්කම. අපි හිතමු පාරිභෝගිකයන්ට දැන් අපි දන්නවා මීට වසර කිහිපයකට පෙර රජයේ නිලධාරීන්ගේ පඩිය එකවර රුපියල් 10000කින් වැඩි වුණා. එතකොට එකවර රුපියල් 10000කින් පඩි වැඩි වුණාම ඒ පුජ්‍යලයාගේ ජීවන තත්ත්වය තුළ පරිභෝජනය කරපු භාණ්ඩ වලට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පෙළඹෙනවා. එතකොට මේ පෙළඹීම තුළ අපට අවස්ථාවක් යන්නේ වෙනවා. ඒක අපිට පුළුවන් ඒ පාරිභෝගිකයන් වෙනුවෙන් අලුත් නිෂ්පාදන වෙළඳපොළට දාන්න. ඒකට නිෂ්පාදන ඕන් මිලදී ගන්න පෙළඹෙනවා. ඒ වගේම පුහුණු ශ්‍රමයේ සුලභතාවය. දැන් පුහුණු ශ්‍රමිකයන් දැන් අපි දන්නවා සමහර ආයතන ඔය වෘත්තීය පුහුණු පාඨමාලා නිම වෙලා යන පිරිස් ඉතා කැමැත්තෙන් තමන්ගේ ආයතන බඳව ගන්න බලාගෙන ඉන්නවා. පුහුණු ශ්‍රමයේ සුලභතාවය අපට අවස්ථාවක් විදිහට කරගන්න පුළුවන්. මොකද තරඟකාරීත්වයක් තියෙනවා. ඇත්තටම වර්තමාන වෙනකොට විශේෂයෙන්ම තාක්ෂණික ශාස්ත්‍රයේ රැකියා අවස්ථා සඳහා පුහුණු ශ්‍රමිකයන් හොයාගන්න ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඔය තාක්ෂණික පාඨමාලා වලින් පිටත් වෙන කට්ටිය ටක් ගාලා තමන් කම්පැනිස් වලට ගන්න බලාපොරොත්තු වෙනවා. එනම් පුහුණු ශ්‍රමයේ සුලභතාවය නැත්නම් පුහුණු ශ්‍රමිකයෝ ඉවත් වෙන එක අපට අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ ව්‍යාපාරය සංවර්ධනය කරගන්න. ඒ වගේම අපේක්ෂිත නිෂ්පාදන ප්‍රාදේශීය වශයෙන් හිඟවීමත් අපට අවස්ථාවක් කරගන්න පුළුවන්. අපි හිතමු අපි යම් නිෂ්පාදනයක් කරනවා කොළඹ දිස්ත්‍රික්කේ. නමුත් ඒ කොළඹ දිස්ත්‍රික්කේ එම නිෂ්පාදනය සම්බන්ධයෙන් තරඟකරුවෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම නිෂ්පාදකයෝත් ගොඩක් ඉන්නවා. නමුත් එම නිෂ්පාදනයම පොළොන්නරුවේ පාරිභෝගිකයෝ හිටියට මේ නිෂ්පාදකයන් දෙන්නෙක් විතර වෙන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් අපේ නිෂ්පාදනය
පොළොන්නරුවට ගිහිල්ලා ලෙවි කරන්න. එතන ප්‍රාදේශික වේ නිෂ්පාදනයේ ඒ ප්‍රදේශයේ නැහැ. එමනම් අපිට මේ නිෂ්පාදනයේ ප්‍රදේශයට හඳුන්වා දීමෙන් අපිට අවස්ථාවක් ජනනය කරගන්න පුළුවන් අපේ ව්‍යාපාරය සඳහා. ඒ වගේම වෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ. එහෙනම් අපිට හොඳ වෙළඳපොළක් තිබෙනවා නම් වෙළඳපොළ වැඩි ඉල්ලුමක් තියෙනවා නම් අපිට ඉක්මනින් වෙළඳපොළ කොටස අත්පත් කරගන්න පුළුවන් නම් අපි අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අවස්ථාවල රජයේ මගින් විවිධ ව්‍යාපාරිකයන් සඳහා විවිධ වෙළඳපොළවල් හඳුන්වලා දෙනවා. කියන්නේ අලුතෙන් අපි හිතමු මාකට් එකක් දානවා කොහේ හරි. ඒතර අපිට ඒකෙන් කඩයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තර්ජන කියන එකත් ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් නෙමෙයි ව්‍යාපාරයේ පරිබාහිර සාධක මත තමයි තීරණය වෙන්නේ. තර්ජන කියලා කියන්නේ ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ පවතින ඍණාත්මක මෙන්ම අහිතකර සාධක අපි හඳුනනවා තර්ජන විදියට. දේශීය විදේශීය තරඟකාරීත්වය. ඒතර සමහර භාණ්ඩ තියෙනවා දේශීය වශයෙන් නිෂ්පාදකයෝ රාශියක් ඉන්නවා. ඒ වගේ වෙලාවක අපිට ලොකු තරඟයක් කරන්න වෙනවා අපේ භාණ්ඩය පාරිභෝගිකයන් අතරට ගෙනියන්න. ඒ වගේම තමයි සමහර නිෂ්පාදන තියෙනවා. ඒ නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කරනවට වඩා අඩු මිලකට පිටරට වලින් නිෂ්පාදනය කරලා ලංකාවට ආනයනය කරනවා. ඒ තුල දේශීය වශයෙන් අර විදේශීය වශයෙන් එන තරඟකාරීත්වයත් එක්ක දේශීය නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ ව්‍යාපාරයට තර්ජන වෙන්න තර්ජනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ව්‍යාපාරයේ ස්වභාවය අනුව. යටිතල පහසුකම් වල පවතින දුර්වලතා ව්‍යාපාරයේ තර්ජනයක් වෙන්න පුළුවන්. එතකොට දන්නවා කොළඹ කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර ගොඩාක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සම්පත් ලබා ගැනීම පහසුව වරායට ළඟයි තුන අමුද්‍රව්‍ය වරායට ගෙනහම වරාය ඉඳලා අඩු දුරක් තමයි ප්‍රවාහනය කරන්න දෙන්නේ. ඒ වගේම ප්‍රවාහන මාර්ග දුරකථන පහසුකම් ඒ වගේම sannivedana පහසුකම් මූල්‍ය පහසුකම් මේ දේවල් තමයි අපි යටිතල පහසුකම් විදිහට හඳුන්වන්නේ. මේ පහසුකම් දුර්වල වීම ව්‍යාපාරයට තර්ජනයක් වෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. අපි හිතමු පාන් විකුණන ව්‍යාපාරයක් කරනවා කියලා. එකපාරටම තිරිඟි පිටි වල මිල ඉහළ යනවා. ඒතකොට අමුද්‍රව්‍ය වල පිරිවැය ඉහළ ගියාම අපේ ව්‍යාපාරයට තර්ජනයක් ඇති වෙනවා. ව්‍යාපාරය කරගෙන යන්න. මොකද පාරිභෝගිකයා සමහරලාවට අපි පාන් ගෙඩිය මිල ගොඩක් වැඩි කළොත් එimhe පාරිභෝගිකයා වෙනත් ආදේශන ආහාර වර්ගයකට පෙළඹෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ තර්ජන තියෙනවා තමන්ගේ ව්‍යාපාරයේ පැත්තේ. ඒ වගේ දේවල් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ව්‍යාපාරයට පවතින තර්ජන විදියට. ඒ වගේම පොලි අනුපාත ඉහළ යාම. එතකොට පොලි අනුපාත ඉහළ යනකොට අපේ ව්‍යාපාරයේ ණය ප්‍රාර්ථනා රැස් කර ගන්නවා නම් ණයක් ලබා ගන්නවා නම් ඒ සඳහා අපිට වැඩි පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. එය ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තාම ඒක ව්‍යාපාරයට තර්ජනයක් වෙන්න පුළුවන්. කම්කරු අසහනය වැඩි වීම. يعني කම්කරු විරෝධතා, කම්කරු උද්ඝෝෂණ, කම්කරු ගැටුම් වැඩි වෙන විට එය ව්‍යාපාරයේ පැත්තට තර්ජනයක් වෙනවා. සදුවත විශ්ලේෂණ දාලව කෙටි ප්‍රශ්නයකට යොමු වෙමු. කමල් දැව භාවිතයෙන් විසිතුරු ගෘහ අලංකරණ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙකි. එහෙනම් කමල් කියන්නේ ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යවසායකයෙක්. ඔහු යටතේ දක්ෂ සහ පළපුරුදු සේවකයන් තිදෙනෙක් සේවය කරයි. උසස් වර්ගයේ දැව භාවිතා කර නිපදවන නිමල්ගේ අත්කම් නිර්මාණ සඳහා විදේශිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් පවතී. චීනයෙන් ආනයනය කළ වෙනත් ගෘහ අලංකරණ නිර්මාණ ඉතා අඩු මිලට දේශීය වෙළඳපොළෙහි පවතින බැවින් දේශීය වෙළඳපොළ ඉල්ලුම අඩුය. කමල් වසර 5ක පමණ විදේශ රැකියාවේ නිරත වී උපයාගත් මුදලින් තම ව්‍යාපාරය ආරම්භ කර ඇත. දැනට අත්ආයුධ හා උපකරණ භාවිතයෙන් අත්කම් නිර්මාණ සිදු කරන බැවින් නිෂ්පාදන ධාරිතාවය අඩුයි. ඒ වගේම සිය නිවස හා ඉඩම උගස් කර වාණිජ බැංකුවකින් ණය මුදලක් ලබාගෙන තම ව්‍යාපාරය සඳහා නවීන උපකරණ කිහිපයක් මිලදී ගැනීමට අපේක්ෂා කරා. යන්න අපිට පේනවා මේ කමල් කියන ව්‍යවසායකයාගේ හොඳ ව්‍යවසායගත ගුණාංගයක් වෙනවා. ඔහු අවදානම් කළමනාකරන තමන්ගේ ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයක් බව හඳුනා ගන්නවා. නිෂ්පාදන ධාරිතාවය අඩු වීම. ඒ තුළ ඔහු අලුතෙන් තමන්ගේ ඉඩම සහ නිවස බැංකුව වෙත උගස් කරලා ඔහු ණය මුදලක් ලබාගෙන තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට පෙන්වන. එන ව්‍යවසායකයා කියන්නේ තක්සේරු කරලා හොඳින් අවදානම් බාර ගැනීමට මොහු ඉදිරිපත් වෙනවා. තමන්ගේ ව්‍යාපාරයේ දුර්වලතා මගහරවා ගැනීම සඳහා අවධානමක් දරන මොහු ඉදිරිපත් වෙනවා. මේ හොඳ ව්‍යවසායගත ගුණාංගයක් පෙන්වන අවස්ථාවක්. දැනට වාණිජ බැංකුවල ණය පොලි අනුපාතය ඉහළ මට්ටමක පවතී. ඒ කියන්නේ ව්‍යාපාරය පැත්තෙන් බැලුවාම ව්‍යාපාරයට පවතින තර්ජනයක්. ඒ වගේම දැව අත්කම් නිර්මාණ තරගයක් එළඹෙන මාසයේ රජය විසින් පැවැත්වීමට තීරණය කර ඇත. එහි ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 5ක අඩු පොලි ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත. ව්‍යවසායකයෙක් විදිහට මොහුට අවස්ථාවක් තිබෙනවා රජය විසින් පවත්වන නව නිර්මාණ තරගය සඳහා අත්කම් නිර්මාණ ඉදිරිපත් කරලා එම නිර්මාණය ජයග්‍රහණය කළොත් ඒ ජයග්‍රහණය කිරීම තුළින් තමන්ගේ ව්යාපාරයේ පවතින ප්‍රාග්ධන වුණතාවයට විසඳුම් ලබාගෙන තමන්ට අවශ්‍ය කරන
යන්ත්‍රය මිලදී ගැනීමේ අවස්ථාවක් මෙන්න කමල්ට ජනිත වෙලා තියෙනවා මේ ගැටලුවේදී. ඒ වගේම තවදුරටත් විස්තර වෙනවා. අසල්වැසි නිවසේ වෙසෙන කමලාවතී දැවකුඩු පරිසරයේ එක්වීමෙන් තමන්ගේ දරු දෙදෙනා රෝගී වී ඇති බව පවසමින් කමල්ට එරෙහිව පාරිසරික අධිකාරියට පැමිණිල්ලක් කර ඇත. දේශීය වෙළඳපොළෙහි දැව මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. කමල්ගේ හොඳම සේවකයෙකු වන සිරිමල් දේශීය වනවගා ව්‍යාපෘතියක ආයෝජනයක් සිදු කර තේක දැව අක්‍රයක පමණ භූමියක සිටුවා ඇත. එම අස්වැන්න නොබෝ කලකින්ම ලබාගත හැකිව පවතී. මෙම තොරතුරු ඇසුරින් කමල්ගේ ව්‍යාපාරය සඳහා සදුවත විශ්ලේෂණයක් සිදු කරන්න කියලා තමයි ඔයාලා ගැටලුවෙන් අහන්නේ. එතකොට අපි කාරණා කීපයක් මේක අඳුරගත්තා. අපි මේ ඡේදයට අදාළව බලමු මොනවද තියෙන ශක්තියින් සහ දුර්වලතා අවස්ථා තර්ජන මොනවද කියලා. අසල්වැසි නිවසේ වෙසෙන කමලාවතී දැවකුඩු පරිසරයට එක්වීමෙන් ඔහුට විරුද්ධව කමල්ට විරුද්ධව පැමිණිල්ලක් දාලා තිනවා. කමලාවතී පරිසර දූෂණයක් සිද්ධ වෙනවා කියලා. එහෙමනම් මේ ව්‍යාපාරයේ පැත්තෙන් පවතින තර්ජනයක්. මොකද අත්කන් නිර්මාණය සඳහා දැව ඉරීමේදී පරිසරයට දැවකුඩු පිට වෙනවා. එතකොට මේ පිටවීම තුළ පාරිසරික අධිකාරියට පැමිණිල්ල නිසා තමන්ගේ ව්‍යාපාරයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ පැත්තෙන් ඇතිවෙච්ච තර්ජනය. ඒ වගේම දේශීය වෙළඳපොළෙහි දැව මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. දැව මිල ගණන් ඉහළ යනකොට දැව භාවිතා කළ අත්කම් නිර්මාණ කරන කමල්ට තමන්ගේ භාණ්ඩවල පිරිවැය වැඩි වෙනවා. එමනම් පිරිවැය වැඩි වීම තුළ විකුණු මිලත් ඔහුට වැඩි කරන්න සිද්ධ වෙනවා. එයත් තමන්ගේ ව්‍යාපාරයේ පැත්තෙන් තියෙන කමල්ගේ ව්‍යාපාරයේ පවතින තර්ජනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කමල්ගේ හොඳම සේවකයෙකු වන සිරිමල් දේශීය වනවගා ව්‍යාපෘතියක ආයෝජනයක් සිදු කරලා එයාගේ තේක් අස්වැන්න ලබා ගන්න සූදානම් වෙන්නේ. නමුත් මේ අපිට ව්‍යාපාරයේ ශක්තියක් විතර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ව්‍යාපාරේ පවතින අවස්ථාවක්. ඒකට මේ කමල්ගේ යටතේ ඉන්න සේවකයෙක් ව්‍යාපාරයෙන් කරපු ආයෝජනයක් නෙමෙයි. එහෙනම් එයා පෞද්ගලිකව තමයි මේ ආයෝජනය කළා තියෙන්නේ. නමුත් ඔහු ව්‍යාපාරයේ සේවකයෙක් වෙන හින්දා සිරිමල්ට පුළුවන් පෙළඹවීමක් කරන්න ඔහුට ඕකෙන් දැව මිල දී ගන්න පුළුවන් යම්කිසි වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට. ඒකට එයාට අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒ ශක්තියක් වෙන්නේ නැහැ. ගොඩක් අය ප්‍රශ්න උත්තර ලියදී මෙය පළ තෝරන්නේ ශක්තියක් විදිහට. මේ ශක්තියක් වෙන්නේ නැහැ. මොකද මේ කමල් සතුව තියෙන දෙයක් නෙවෙයි. සේවකයා සතුව තමයි මේ ආයෝජනය කරලා තියෙන්නේ. ඒකට සේවකයාට පුළුවන් කමල්ට මේ අස්වැන්න විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට වෙන කෙනෙකුට විකුණන්න පුළුවන්. මේ කමල්ගේ පාලනයෙන් පවතින කියන්නේ කමල්ට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් නොවන නිසා. මේ සඳහා සදුවද විශ්ලේෂණය සකස් කරන්නේ කොහොමද කියලා අපි සකස් කරපු සදුවද විශ්ලේෂණයට අවධානය යොමු කරමු. එහෙනම් අපි මේ ඡේදය ඇසුරින් මේ වගේ ශක්තිතාන අඳුර ගන්නවා. කමල්ගේ ව්‍යාපාරයේ තිබ්බ කමල්ට හිටියා දක්ෂ පළපුරුදු සේවකයෙකු පිරිසක්. ඔහුගේ ව්‍යාපාරයේ පැත්තෙන් ශක්තිය. ඒ වගේම විදේශිකයන් කමල්ගේ මේ අත්කම් නිර්මාණ මිලදී ගන්න වැඩි කැමැත්තක් දක්වනවා. විදේශිකයන්ගේ හොඳ ඉල්ලුමක් තියෙනවා. එහෙනම් මේ විදේශිකයන්ගේ පවතින ඉල්ලුම ව්‍යාපාරයට පවතින ශක්තියක්. ඒ වගේම නව නිර්මාණ තරගය තුලින් ජයග්‍රාහකයන්ට අඩු පොලි ණය මුදලක් ලබා දෙනවා. එය ව්‍යාපාරයේ පැත්තෙන් පවතින අවස්ථාවක්. සිරිමල්ගේ තේක් අස්වැන්න ව්‍යාපාරයේ පැත්තෙන් පවතින අවස්ථාවක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. දුර්වලතාව විදිහට අපිට අඳුර ගන්න පුළුවන් කමල්ගේ ව්‍යාපාරයේ නිෂ්පාදනකාරීතාවයේ අඩු මට්ටමක තියෙනවා. ඒ දුර්වලතාවයක්. ඒ වගේම නිෂ්පාදනකාරීතාවයේ අඩුනේ ඔහු ගාව තියෙන අත්‍යන්තර හින්දා. නමුත් ඔහුට ඒ අත්‍යන්තර අයින් කරලා නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම තරම් ප්‍රමාණවත් මුදල් තිබෙන්නේ නැති බව ඡේදයෙන් හෙළි වෙනවා. ඒතර අපිට අඳුර ගන්න පුළුවන් කමල්ගේ ව්‍යාපාරය තුල ප්‍රාග්ධන වුණතාවයක් පවතින බව. ඒ වගේම තර්ජන විදිහට ආනයනික නිෂ්පාදන නිසා දේශීය වෙළඳපොළ ඉල්ලුම අඩුවීම අපිට තර්ජනයක් විදිහට අඳුර ගන්න පුළුවන්. ණය පොලි අනුපාතික ඉහළවීමත් අපිට තර්ජනයක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම කමල්ට විරුද්ධව පාරිසරික අධිකාරිය සිදු කළ දෙන පැමිණිල්ලත් තර්ජනයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් මෙම ගැටලුවට අදාළව. අපි බලමු ඊළඟට ව්‍යාපාර සැලැස්මක් කොහොමද සකස් කරන්නේ කියලා. ඒතර මේ කොටසේ අවසාන කොටස තමයි ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම. ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම ව්‍යාපාරයක අනාගත අපේක්ෂාවන් පිළිබඳ විස්තරයක් සහිත ආර්ථික වර්ධනයේ ස්ථාවරත්වයට පත්වීම ව්‍යාපාරයේ ශක්තියින් ඇතුළු සියලුම අංග ඇගීමට ලක් කරහා විශ්ලේෂණයෙන් ලක් කරන ලියවිල්ලක්. එහෙනම් ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් විස්තර වෙනවා. ඒ තුල අනාගතයේ මේ ව්‍යාපාරයේ ආර්ථික වශයෙන් ස්ථාවරත්වය කරා ළඟා වෙන්නේ කොයි ආකාරයකද කියන එක විස්තර වෙනවා. ඒ වගේම ව්‍යාපාරය තුල තියෙන ශක්තියින් ඇගීමකට ලක් කරලා ඒ පිළිබඳ විශ්ලේෂණයක් ව්‍යාපාර සැලැස්ම තුල ඇතුළත් වෙනවා. අපිට මේ ව්‍යාපාරික සැලැස්ම හඳුන්වලා දෙන්න පුළුවන් ව්‍යාපාරයට මඟ පෙන්වන සිතියමක් විදිහට ව්‍යාපාර සැලැස්ම. ඒත් ව්‍යාපාර සැලැස්මෙන් අනාගතයේ අපේක්ෂිත ඉලක්ක සඳහා ළඟා වීම සඳහා අපේ ව්‍යාපාරය සතු තියෙන සම්පත් මොන විදිහට හැසිරෙයි කියන ආකාරය විස්තර කරලා දෙනවා මේ ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම
තුලින්. ඒ වගේම ව්‍යාපාරික සැලැස්ම අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට හෝ තමන් පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීමේදී අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම තුලින් අපේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම හා යෙදවීම සිදු කරන ආකාරය පැහැදිලි කරගන්න පුළුවන්. ඉතා පහසුවෙන්. මොකද අපි දන්නවා විශේෂයෙන්ම අපි ව්‍යාපාරයකට දාලා බැංකු ණයක් ලබා ගන්න ගියොත් එහෙම බැංකුවේ කළමනාකර අපේ මුලින්ම ඉල්ලන ලියවිල්ලක් තමයි ව්‍යාපාර සැලැස්ම. ඒතකොට මේ හොඳ ව්‍යාපාර සැලැස්මක් අපි හදලා ඉදිරිපත් කළොත් තමයි බැංකුව විසින් මේ එම ව්‍යාපාරය සඳහා ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය සැපයීමට එකඟ වෙන්නේ. එහෙමනම් හොඳ ව්‍යාපාරික සැලැස්මක් තුළින් අපට ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් රැස් කර ගන්න පුළුවන්. රැස් කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම එය වියදම් කරන ආකාරයත් මේ මුදල් පරිහරණය කරන පරිභෝජනය කරන ආකාරයත් මේ ව්‍යාපාරික සැලැස්ම තුළ අන්තර්ගත වෙනවා. ඒ වගේම ඵලදායී ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරය ආරම්භ කිරීමේදී වැඩි දියුණු කිරීමේදී හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවලදී ව්‍යාපාරය සඳහා මාර්ගෝපදේශනයක් සපයනවා ව්‍යාපාරික සැලැස්ම. මම කලින් සඳහන් කළා ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා ප්‍රාග්ධනය සෙවීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපට මේ ව්‍යාපාර සැලැස්ම තුළින් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරයේ ස්වභාවය හෝ ප්‍රමාණය නොතකා සෑම ව්‍යාපාරිකයෙක් විසින්ම ඕනෑම ව්‍යවසායකයෙක් විසින්ම සකස් කරන්න ඕන ලියවිල්ලක්. මොකද ව්‍යාපාරයේ කුඩා හෝ වේවා, මධ්‍ය පරිමාණ හෝ වේවා, මහා පරිමාණ හෝ වේවා, ඒ ව්‍යාපාරයේ සතු හොඳ ව්‍යාපාර සැලැස්මක් තිබිය යුතුයි. ඒ සැලැස්ම අනිවාර්යයෙන්ම ලිඛිත ලේඛනයක් විය යුතුයි. හොඳ ව්‍යාපාර සැලැස්මක් අපිට කිසිම වෙලාවක එකවර හදලා ඉවර කරන්න හම් වෙන්නේ නැහැ. වරින් වරමය සංශෝධනය කරලා අවස්ථා කීපයකදී වැඩි දියුණු කරලා තමයි අපට හොඳ ව්‍යාපාරික සැලැස්මක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයකට. ව්‍යාපාර සැලැස්මක් තුළින් මොන වගේ ප්‍රතිලාභද ව්‍යාපාරයකට අත් වෙන්නේ? 1. වඩා හොඳ තීරණ ගැනීම සඳහා. නම් ව්‍යාපාර සැලැස්ම තුළ අන්තර්ගත වෙන කරුණු අපි ඊළඟට කතා කරනවා. මේ ව්‍යාපාර සැලැස්ම තුළ අප ව්‍යාපාරයේ පවතින වෙළඳපොළ තත්ත්වය, වෙළඳපොළ තියෙන තරඟකාරීත්වය මේ පිළිබඳව අපි විස්තර කරනවා. එතකොට වඩා හොඳ තීරණ ගැනීම සඳහා ව්‍යාපාර සැලැස්ම අපට ප්‍රයෝජනවත් වෙනවා. ආරම්භ කිරීමට හෝ පවත්න ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා සංවිධිත ක්‍රියාත්මක සැලැස්මක් අපට ලබා ගන්න පුළුවන් ව්‍යාපාර සැලැස්ම මගින්. ව්‍යාපාර සැලැස්ම තුළ අපේ ව්‍යාපාරය සිදු කරන ආකාරය ඉතා හොඳින් විස්තර කරලා තියෙනවා. ඒ තුළ අපේ ව්‍යාපාරය කොයි ආකාරයකට ක්‍රියාත්මක විය යුතුද කියන එක හඳුන ගැනීම පහසුයි ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී. ඒ වගේම ණය සපයන්නන් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය මෙවලමක් විදිහට ව්යාපාරික සැලැස්ම ප්‍රයෝජනවත් වෙනවා. මම කිව්වා විශේෂයෙන්ම ව්‍යාපාරය පුළුල් කරන්න හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කරන වෙලාවක අපිට ණය ප්‍රාග්ධනය සපය ගන්න අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා අපි අපේ ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනේ. ව්‍යාපාර සැලැස්මත් සමග ඒ ව්‍යාපාර සැලැස්ම තුළ අඩංගු වෙනවා ව්යාපාරයේ අරමුණු, අභිමතාර්ථ, නිෂ්පාදන ඉලක්ක, ඒ වගේම අලෙවි කරන උපක්‍රම මොනවද, අලෙවි කරන ඉලක්ක මොනවද, ඒ වගේම අනාගතයේ අපේක්ෂා කරන ලාභය කොච්චරක්ද, අපේක්ෂිත ලාභ ප්‍රකාශනය, ඔය වගේ තොරතුරු ගණනාවක් මේ ව්‍යාපාර සැලැස්ම තුළ අන්තර්ගත වෙනවා. මේ තොරතුරු දිහා බලලා තමයි බාහිර පාර්ශ්ව තීරණය කරන්නේ මේ ව්‍යාපාරයේ වෙතට ප්‍රාග්ධනය ණය සැපයීම කරන්න පුළුවන්ද කරනවද නැද්ද කියන එක තීරණය කරන්න උපකරණයක් විදිහට ව්‍යාපාරික සැලැස්ම ප්‍රයෝජනවත් වෙනවා. සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒකට අපි සුළු පරිමාණ ව්‍යාපාරයක ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත විය යුතු කරුණු පිළිබඳව අපි ඊළඟට කතා කරනවා. සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට අපි සලකන්නේ විධිමත් කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සේවකයන් 6-49 අතර ප්‍රමාණයක් සිටින ව්‍යාපාර අපිට හඳුන්වනවා සුළු පරිමාණ ව්‍යාපාර කියලා. ඒ වගේ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේදී එම ව්‍යාපාරික සැලැස්මට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඊපස්සේ ඔබට පුළුවන් ඔබ විසින් උපකල්පනය කරලා අනාගතයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් සම්බන්ධව ඔබට පුළුවන් කුඩා ව්‍යාපාර සැලැස්මක් මේ අපි සාකච්ඡා කරන ව්‍යාපාර සැලැස්මේ ආදර්ශණයට අනුව සකස් කරන්න. සකස් කිරීම තුළින් ඔබට ව්‍යාපාරයක් පිළිබඳ ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම පිළිබඳ අවශ්‍ය පුරුව ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට අපි බලමු ව්‍යාපාර සැලැස්මක් අඩංගු යුතු ප්‍රධාන අංග මොනවද කියලා අපි බලමු. මුල් පිටුවක් ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මුල් පිටුවේ ව්‍යාපාරයේ නම, ඒ වගේම ව්‍යාපාරයේ අයිතිකරුගේ නම, දුරකථන අංකය, ලිපිනය, ඔය ආදී තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ මුල් පිටුවට. ඒ වගේම පටුන, විධායක සාරාංශය, ව්‍යාපාර විස්තරය, භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තරයක් ඇතුළත් වෙන්න ඕනේ. වෙළඳපොළ හෝ කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණය, ඒ වගේම නිෂ්පාදන සැලැස්ම ඇතුළත් වෙන්න ඕනේ. අලෙවි කරන සැලැස්ම ඇතුළත් වෙන්න ඕනේ. මානව සම්පත් සැලැස්ම, සංවර්ධන සැලැස්ම, ඒ වගේම කළමනාකරණ සැලැස්ම, තරඟකාරීත්වය විශ්ලේෂණය,
මූල්‍ය සැලැස්ම සහ අතිරේක තොරතුරු උපග්‍රන්ථ කියන කොටස් වලින් තමයි ව්‍යාපාර සැලැස්මක් සකස් වෙන්නේ. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ව්‍යාපාරයේ අනුව මෙහි සුළු සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ දල ආකෘතිය විදිහට ගත්තාම මේ කියන කොටස් ඇතුළත් වෙන්න ඕනේ ව්‍යාපාර සැලැස්මක් තුල. ඒතර අපි බලමු මුල් පිටුවට මොන වගේ තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ කියලා. ව්‍යාපාර සැලැස්මේ ගුණාත්මක භාවය සඳහා ඉතා හොඳින් අලංකාරව ටිකක් තද කොලයක හાર્ඩ් කොලයක මුල් පිටුව සකස් කරන්න ඕනේ. මොකද මේ ව්‍යාපාර සැලැස්ම තියෙන්නේ ගෙදර නෙමෙයි ව්‍යාපාරයට එන පාරිභෝගිකයන්ට බලන්න පුළුවන් තැනක තමයි අපි මේ ව්‍යාපාර සැලැස්ම දීලා තියෙන්නේ. ඒතකොට මේ ව්‍යාපාර සැලැස්ම කියවීම තුළ ව්‍යාපාරිකයාට වගේම ව්‍යාපාරයට පැමිණෙන බාහිර පාරිභෝගිකයා පවා ව්‍යාපාරය පිළිබඳ අදහසක් ලබා ගන්නවා, තොරතුරු ලබා ගන්න පුළුවන් ලේඛනයක් විදිහට තමයි අපි මේ ව්‍යාපාර සැලැස්ම සකස් කරන්නේ. ඒතකොට ව්‍යාපාර සැලැස්මේ මුල් පිටුවට මේ තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ. ව්‍යාපාර සැලැස්ම විදිහට ලෙස එහි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයේ නම, ව්‍යාපාරයේ ලාංඡනය ඇතුළත් වෙන්න ඕනේ. ව්‍යාපාරයේ ලිපිනය, දුරකථන අංකය, ෆැක්ස් අංකය, ඊමේල් ලිපිනය, දිනය ආදී තොරතුරු මුල් පිටුවට ඇතුළත් කරලා විචිත්‍රවත්ව, වර්ණවත්ව මේ පිටුව සකස් කරන්න ඕනේ අපි ව්‍යාපාර සැලැස්මක් සකස් කරද්දී. ව්‍යාපාර සැලැස්මේ ඉදිරි කොටස් වලට යොමු වීම සඳහා පාඨකයාට ඉතා පහසුවෙන් එම අදාළ කොටස වෙත ප්‍රවේශ වීම සඳහා පටුණක් ඇතුළත් කරන්න ඕනේ. ඒ පටුණ තුලින් පුළුවන් Tamanට අවශ්‍ය කොටස පිළිබඳව මේ සැලැස්මේ ඒ පිටුවට ගිහිල්ලා අදාළ පාර්ශවයට ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කළ අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගන්න. ඒ සඳහා අපි පටුණක් ඇතුළත් කරන්න ඕනේ. සාමාන්‍ය පොතකත් අපි දන්නවා පටුණක් ඇතුළත් කරන්නේ ඒ සඳහා කියලා. ඒ වගේම විධායක සාරාංශය. එතකොට මේ විධායක සාරාංශය කියන්නේ බොහොම කල්පනාවෙන් ව්‍යාපාර සැලැස්ම තුල හදන්න ඕනේ. එතකොට ව්‍යාපාර සමස්ත ව්‍යාපාර සැලැස්ම හදලා අවසානයේදී තමයි අපි විධායක සාරාංශය ලියන්නේ. ගොඩක් වෙලාවට ව්‍යාපාරේන පාරිභෝගිකයෝ පරිශීලනය කරන්නේ මේ විධායක සාරාංශය. එතකොට මේ විධායක සාරාංශය පිටු පිටුවක් දෙකක පවතින විස්තරයක්. මේ විස්තරය කියවීමෙන් තුල සමස්ත ව්‍යාපාරය පිළිබඳවම අදහසක් පාඨකයාට ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේ විධායක සාරාංශය පිළියෙල කරන්න ඕනේ. විධායක සාරාංශය ඊටමත් කෙටියෙන් සහ කිව යුතු දේ ඊට පැහැදිලිව නිර්වුල්ව සහ ආකර්ශනීය විදිහට කීම තුළ තමයි විධායක සාරාංශය සාර්ථක වෙන්නේ. මොකද මේ විධායක සාරාංශය සාර්ථකව ලියලා තිබ්බොත් තමයි මේ ඉතුරු කොටස් පරිශීලනය කරන්න අදාළ පාරිභෝගිකයෝ හෝ අදාළ පාර්ශවයන් පෙළඹෙන්නේ. ව්‍යාපාර සැලැස්ම සකසා අවසානයේදී තමයි විධායක සාරාංශය අපි සකස් කරන්නේ. ව්‍යාපාරික සංකල්ප, ව්‍යාපාරයේ වර්තමාන අලෙවි තත්ත්වය, ආරම්භයේ තිබූ තත්ත්වය, ව්‍යාපාර නිර්මාතෘවරුන් කවුද, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරය අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ වගේ දේවල් විධායක සාරාංශයට අපි ඇතුළත් කළ යුතු වෙනවා. ව්‍යාපාර විස්තරය හෝ භාණ්ඩ සේවා විස්තරය. ඒ යටතේ මේ වගේ තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ. ව්‍යාපාරයේ දැක්ම හෙවත් දර්ශනය. අපි දන්නවා ඕනෑම ආයතනයකට දැක්මක් තියෙනවා. ඒ වගේම මෙහෙවරක් තියෙනවා. දැක්ම කියලා කියන්නේ ආයතනය විසින් අවසාන වශයෙන් දිගු කාලීනව අත්පත් කරගන්න ඉලක්කය තමයි දැක්ම කියන්නේ. මෙහෙවර කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ කෙටි කාලීනව ආයතනය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන දේ අපට හඳුන්වලා දෙන්න පුළුවන් මෙහෙවර විදිහට. මෙහෙවර සහ දැක්ම අනිවාර්යයෙන්ම ව්‍යාපාර විස්තරය, භාණ්ඩ සේවා විස්තරය යටතේ ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ඉලක්ක හා අරමුණු පැහැදිලි කරන්න ඕනේ ව්‍යාපාරයේ. ඒ වගේම ව්‍යාපාරයේ එක භාණ්ඩ මොන වගේ භාණ්ඩද අපි අලෙවි කරන්නේ? මොන සැපයුම් කරුවන්ගෙන්ද අපි භාණ්ඩ ලබා ගන්නෙ? වෙළඳපොළට අපි නිෂ්පාදනය කරන භාණ්ඩය මොන විදිහටද වෙළඳපොළට වැදගත් වෙන්නේ? ඒ වගේම මේ අපි සකස් කරන යන භාණ්ඩය ව්‍යාපාරික වශයෙන් සත්‍යතාවයකින් තියෙනවද කියලා කියන්නේ ව්යාපාරයක් වශයෙන් මේ සාර්ථක කරගන්න පුළුවන්ද කියන එක අපි පැහැදිලි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය සහ ව්‍යාපාරයේ අනාගතයේ අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක පිළිබඳව ව්‍යාපාර විස්තරය යටතේ ඇතුළත් වෙනවා. ඒ වගේම වර්තමානයේ ව්‍යාපාර සතු දින වෙළඳපොළ කොටස පිළිබඳව තොරතුරු ව්‍යාපාර විස්තරයට ඇතුළත් වෙනවා. වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණය විශේෂයෙන් මේක නිෂ්පාදන කර්මාන්ත වලට අදාළයි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් මේක යටතේ ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් හා වර්ධනය වන ගනුදෙනුකරුවන් ව්‍යාපාරයේ සිටින බවත්, තරඟකාරීත්වයේ මැද්දේ වද අලවිය සාර්ථක කරගත හැකි බවත් ආයෝජකයෙකුට හෝ වෙනත් පාර්ශවයකට අවබෝධ කරවීම සඳහා ප්‍රමාණවත් තොරතුරු වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණයට ඇතුළත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි බැංකුවකට බැංකු ණයක් ලබා ගැනීම සඳහා අපි ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ව්‍යාපාර සැලැස්මේ උපකොටසක් තවා වෙළඳපොළ හෝ කර්මාන්ත විශ්ලේෂණය කරන්න කෙනෙක් කියලා කියන්නේ. එතන මේ විශ්ලේෂණය කිරීම සඳහා අපි කලින් සාකච්ඡා කළා අපි ෂඩුවත විශ්ලේෂණය, ඒ වගේම වෙළඳපොළ සමීක්ෂණය මේවායින් ලබා ගන්න තොරතුරුත් එක්ක අපට පුළුවන්
අපේ ව්‍යාපාරය තුල ඉන්න ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය සහ අපට මොන වගේ ඉලක්ක වලට යන්න පුළුවන්ද කියන එක පිළිබඳව හොඳ විශ්ලේෂණයක් කරලා මේ අපේ ව්‍යාපාරයේ සාර්ථක වන බව හේතු ගන්නන විදිහට මෙම පරිච්ඡේදය සකස් කළ යුතු වෙනවා. වෙළඳපොළ තත්ත්වය, පාරිභෝගිකයා හා වෙනත් පාර්ශ්ව වෙළඳපොළ ඉලක්ක, අලෙවිකරණ උපක්‍රම ආදිය මේ යටතට අපි ඇතුළත් කරනවා. ඊළඟට නිෂ්පාදන සැලැස්ම. ව්‍යාපාරයේ පවතින මේ අදාළ වෙන නිෂ්පාදන සම්බන්ධ ආයතනයකට විතරයි. ව්‍යාපාරයේ පවතින නිෂ්පාදන තත්ත්වය හෝ ඒ වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සතු සැලසුම් මේ යටතේ අඩංගු කරනවා. නිෂ්පාදනය සිදු කරන ආකාරය, ඒ සඳහා උපයෝග කරගන්න තාක්ෂණය, නිෂ්පාදනයේ ගුණාත්මක භාවයේ බයින දර්ශක මොනවද, නිෂ්පාදන අදාළව ලබා ගන්නා වුණු ප්‍රමිති මොනවද, එනත ලබාගෙන තියෙන ප්‍රමිති මොනවද, ඒ වගේම අපි අපේ ආයතනය විසින් සිදු කරන නිෂ්පාදනයට අදාළව සේවාවන් ලබා දෙන්නේ මොන ආකාරයටද, නිෂ්පාදනය සඳහා ඉන කර්මාන්ත ශාලාවේ සේවකයන් සතු දින කුසලතා මොනවද, ඒ වගේම නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ මොන වගේ නිෂ්පාදන ධාරිතාවයක් තියෙනවද කියන කාරණා නිෂ්පාදන සැලැස්මට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟට බලමු අපි අලෙවිකරණ සැලැස්ම ගැන. අලෙවිකරණ සැලැස්ම යටතේ කොපමණ ඒකක ගණනක් අපි අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ අලෙවිකරණය සඳහා අපි මොන විදිහේ යාන්ත්‍රණයක්ද යොදාගන්නේ? ඒ සඳහා අපි කොයිතරම් පිරිවැයක් දරනවද? සහ ඒ වගේම මොන කාල පරිච්ඡේද වලින්ද අපි වෙළඳ ප්‍රචාරණ කටයුතු කරන්න කියන දේවල් අලෙවිකරණ සැලැස්ම තුළ ඇතුළත් වෙන්න ඕනේ. සහ ඒ සඳහා වැය වෙන පිරිවැයත් එයට ඇතුළත් විය යුතුයි. ඊළඟට අපි බලමු මානව සම්පත් සැලැස්ම කියන්නේ මොකක්ද කියලා. මානව සම්පත් සැලැස්මත් බිස්නස් ප්ලෑන් එකේම කොටසක්. ඒකට එය තුල ඇතුළත් වෙන්න ඕනේ. ව්‍යාපාරයේ කළමනාකරණය සිදු වෙන්නේ කෙසේද? කළමනාකරන කණ්ඩායම කවුද? සහ ව්‍යාපාරය අරබල පවත්වාගෙන යාමට අවශ්‍ය ශ්‍රමිකයන් පරිපාලනය වන ආකාරය මානව සම්පත් සැලැස්ම තුල අන්තර්ගත වෙන්න ඕනේ. සේවකයන් බඳවා ගන්නේ කොහොමද? සේවකයන්ට අදාළව විනය කටයුතු කරන්න කොහොමද? මේ දේවල් සියල්ල මානව සම්පත් සැලැස්මට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම සංවර්ධන සැලැස්ම නැත්නම් කළමනාකරන සැලැස්ම සහ තරඟකාරීත්ව විශ්ලේෂණය ගැන අපි අවධානය යොමු කරමු. මුලින්ම සංවර්ධන සැලැස්ම. නම් භාණ්ඩය හෝ සේවාවේ අනාගතයේ අපි සංවර්ධනය සිදු කරන්නේ මොන ආකාරයකද යන්න පැහැදිලිව විස්තර කරන මේ පරිච්ඡේදය යටතේ. ඒ වගේම ඒ වෙළඳපොළ හෝ භාණ්ඩයේ නව්‍යකරණය සඳහා දරන්න වන උපදේශක ගාස්තු, නීති ගාස්තු සහ වෙනත් වෘත්තීය ගාස්තු ආදිය මෙම කොටස යටතේ ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම කළමනාකරන සැලැස්ම යටතේ ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය, කළමනාකරන මට්ටම්, වගකීම් සහ බලතල කොයි ආකාරයකද ගලාගෙන යන්නේ, ආයතන තුළ සංනිවේදනය සිදු වී ඇත්තේ මොන ආකාරයකද යන කරුණු කළමනාකරන සැලැස්ම යටතේ ඇතුළත් කළ යුතු වෙනවා. ඒ වගේම තරඟකාරීත්ව විශ්ලේෂණය යටතේ දැනට ව්‍යාපාරයේ පවතින තරඟකරුවන් කවුද, අනාගතයේ ඇතිවන තරඟකාරීත්වය මොන වගේද, තරඟකරුවන් සතුව තියෙන ශක්තියින් මොනවද, දුර්වලතා මොනවද? ඒ කියන්නේ තරඟකරුවාගේ ව්‍යාපාරයට අදාළව ශක්තිතා විශ්ලේෂණයක් කරලා, සතුවත විශ්ලේෂණයක් කරලා අපට පුළුවන් තරඟකරුවන්ගේ ශක්තියින් දුර්වලතා අඳුර ගන්න. ඒ තුලින් එයා අපේ ව්‍යාපාරයට කොහොමද අපි උපයෝගී කරගන්නේ කියන එක මේ යටතේ විස්තර කරනවා. ඒ වගේම තම ව්‍යාපාරයට පවතින අවස්ථා, තර්ජන මොනවද, තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා විශේෂයෙන් අනුගමනය කරන උපක්‍රම ආදිය තරඟකාරීත්ව විශ්ලේෂණය යටතේ අපි ඇතුළත් කරනවා. ඊළඟට කොටස තමයි ව්‍යාපාර සැලැස්මේ තවත් වැදගත්ම කොටසක් තමයි මූල්‍ය සැලැස්ම. ඒකට අපි දන්නා ව්‍යාපාරයක් කිරීමේදී අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍යයි. එහෙමනම් මූල්‍ය සැලැස්මත් ඒ එකසා වැදගත් වෙනවා ව්‍යාපාර සැලැස්මට. ඊට අපි බලමු මූල්‍ය සැලැස්ම යටතේ මොනවද ඇතුළත් වෙන්න ඕන කරුණු කියලා. මේදී ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරය, ප්‍රාග්ධන ව්‍යුහය, මුදල් ප්‍රවාහයන්ගේ හැසිරීම ආදිය විස්තර කරනවා මූල්‍ය සැලැස්ම යටතේ. ව්‍යාපාරයක සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට මෙන්ම දියුණුවට හෝ පරිහානියට ඍජුවම බලපාන සාධකයක් තමයි මුදල්. එහෙනම් මූල්‍ය සැලැස්ම ක්‍රමානුකූලව හදා ගැනීම ඉතා වැදගත් වෙනවා සාර්ථක ව්‍යාපාරයක් සඳහා. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එදිනෙදා අවශ්‍ය වන වියදම් පිරිමසා ගැනීම සඳහා යම් මුදලක් පවත්වා ගන්න ඕනම ව්‍යාපාරයක්. ඒ මුදල අපි හඳුන්වනවා කාරක ප්‍රාග්ධනය කියලා. එහෙනම් කාරක ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන්නේ එදිනෙදා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරය තුළ පවත්වාගත යුතු මුදල් ප්‍රමාණය අපි කියනවා කාරක ප්‍රාග්ධනය විදිහට. අපි හිතමු සිල්ලර කඩයක් කියලා. ඒ සිල්ලර කඩේට දෛනිකව යම් ආදායමක් එනවා. ඒ වගේම සිල්ලර කඩේට විවිධ නිෂ්පාදකයෝ ගෙනල්ලා බඩු දානවා. එතකොට මේ බඩු වලට අදාළ අපි ගෙවීම් කරන්න ඕනේ. ඒ ගෙවීම් කරලා එදිනෙදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට යම් මුදලක් ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන්න ඕනේ. ඒ මුදල තමයි අපි හඳුන්වන්නේ කාරක ප්‍රාග්ධනය කියලා. ඊට අපි බලමු ව්‍යාපාර මූල්‍ය සැලැස්ම යටතේ ව්‍යාපාරයකට මුදල් සපය ගන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන්ම එකක් තමයි ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් අපිට උත්පාදනය කරගන්න පුළුවන් අභ්‍යන්තර මූල්‍ය මාර්ග මගින්. මොනවද අභ්‍යන්තර මූල්‍ය මාර්ග? ව්‍යාපාරය සතු වත්කම් අලෙවි කරන්න පුළුවන්. කියන්නේ අපේ ව්‍යාපාරය සතුව මොකක් හරි
යන්ත්‍රයක් තියෙන අපි ඒක පාවිච්චි කරලා ඉවරයි. නමුත් තවදුරටත් වැඩ ගන්න පුළුවන් නම් අපිට වෙන කෙනෙකුට ඒ යන්ත්‍රය විකුණලා යම් මුදලක් අපේ ව්‍යාපාරයට ඇතුල් කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ සතුව පාවිච්චි නොකරන ගොඩනැගිල්ලක් තියෙන පුළුවන්. ඒ ගොඩනැගිල්ල කුලියට දීමෙන් අපට අභ්‍යන්තර වශයෙන් මුදල් සොයා ගන්න පුළුවන් ව්‍යාපාරයට. ඒ වගේම ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලාභයම අපට නැවත ආයෝජනය කරන්න පුළුවන් කොටස් වලට දී ගන්න. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරයක ආයෝජනය කිරීම තුළින් අපට අභ්‍යන්තර වශයෙන් මුදල් සොයා ගන්න පුළුවන් අපේ ව්‍යාපාරය සඳහා. ඒ වගේම බාහිර වශයෙන් මූල්‍ය හොයා ගන්න පුළුවන් මාර්ග තියෙනවා. මොනවද මේ බාහිර ප්‍රාග්ධන අවශ්‍යතා සපුර ගන්න පුළුවන් මාර්ග? අපිට පුළුවන් දිගු කාලීන ණය ලබා ගන්න බැංකු වලින්. ඒ වගේම බැංකු අයිරා පහසුකම, බැංකු අයිරාවක් කියන එක ඔබ දන්නව ඇති. බැංකු අයිරාවක් කියලා කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් සඳහා තමන්ගේ ගිණුමේ මුදල් නැතත් බැංකුව විසින් పూర్වයෙන් එකඟ කරගත්ත මුදලක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට ලබා දෙන අවස්ථාව තමයි බැංකු අයිරා පහසුකම කියලා කියන්නේ. අපි හිතමු අපි ව්‍යාපාර පවත්වාගෙන යනවා අපේ account එකේට අදාළව අපි OD limit එකක් ගන්නවා රුපියල් 50000ක. ඒ කියන්නේ රුපියල් 50000ක් දක්වා අපේ account එකේ සල්ලි නැතත් අපිට චෙක්පත් නිකුත් කරන්න පුළුවන් අපේ ව්‍යාපාරයෙන්. ඒ චෙක්පත් සඳහා බැංකුව විසින් ගෙවීම් කරනවා. අන්න ඒ ලබා දුන් රුපියල් 50000ක OD එක අපි හඳුන්වනවා බැංකු අයිරාවක් කියලා. ඒ වගේම බැංකුව අපකර ලබා ගැනීම වගේ ක්‍රම මගින් අපට පුළුවන් බාහිර මූල්‍ය මාර්ග මගින් අපේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සපයා ගන්න. ඒ වගේම ව්‍යාපාර සැලැස්මක අවසාන කොටස විදියට අතිරේක තොරතුරු එහෙම නැත්නම් උපගන්ත්‍රය ඇතුළත් වෙනවා. අවදානම් හඳුනා ගැනීම, ඒවාට මුහුණ දීමට ගෙන ඇති පියවර ගෙන ඇති ආකාරය, අනාගත ආයෝජකයන් ලබා ගැනීමේ හැකියාව ආදී තොරතුරු අතිරේක තොරතුරු යටතේ ව්‍යාපාර සැලැස්මට ඇතුළත් කරන්න පුළුවන්. දැන් ව්‍යාපාර සැලැස්මක් කියන්නේ ඔබට තේරෙන්නේ නැති කරුණු ගණනාවක් අඩංගු වෙන විධිමත් ලේඛනයක්. මේ ලේඛනය තුල ව්‍යාපාරයේ ප්‍රායෝගික වශයෙන් මේ පොළොව මත ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන ආකාරය විස්තර කරන ලියවිල්ලක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ. එහෙනම් ව්‍යාපාර සැලැස්මක වැදගත්කම වෙන්නේ මේ ව්‍යාපාරික සැලැස්ම සුළු පරිමාණ හෝ වේවා, මහා පරිමාණ හෝ වේවා, මධ්‍ය පරිමාණ හෝ වේවා, කවර මට්ටමේ ව්‍යාපාරිකයෙක් වුවත් මේ ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම තුළ තමන්ගේ ව්‍යාපාරය හොඳ සාර්ථකත්වයක් කරා ගෙන යන්න පුළුවන් වෙනවා. අපි බලමු සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒකට ව්‍යාපාරයකට ගිණුම්කරණය මම කලින් සඳහන් කළා වැදගත් කියලා. එහෙනම් ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම තුළින් අතපසු වීම හෝ අමතක වීම අවම කරගන්න පුළුවන් හොඳ ව්‍යාපාරිකයෙක් එදිනෙදා සිදුවෙන ගනුදෙනු අනිවාර්යයෙන්ම ලේඛනගත කරන්න ඕනේ. පිළිගත් ගිණුම් කරන ක්‍රමවේදයන්ට හෝ එහෙම නැත්නම් අවම වශයෙන් සටහනක් විදිහට තබාගෙන අපට පුළුවන් ගණකාධිකාරිවරයෙක්ගේ සහාය ලබාගෙන අවශ්‍ය ගිණුම් සකස් කරගන්න. ඒ වගේම ආදායම් බදු ගෙවීම වැනි නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාපාරයේ ගිණුම් තබා ගන්න ඕනේ. මොකද ව්‍යාපාරය තුලින් උපයන ලාභ වලට අදාළව අපි ආදායම් බදු ගෙවීමට බැඳී සිටිනවා නීතියෙන්. ඒ සඳහා අපේ ව්‍යාපාරයේ ආදායම් ලාභය ගණනය කර ගැනීම සඳහා ගිණුම්කරණය අනිවාර්යයෙන්ම පවත්වාගත යුතුයි. ගිණුම් පවත්වාගත්තේ නැත්නම් අපට බදු ගෙවීමේදී අපේ ලාභය අපට පෙන්න ගන්න බැරි වෙනවා. ඒකට ඒ තුල අපිට නීතිමය ලියවිල්ලක් විදිහට සමහර ව්‍යාපාර සංවිධානවලදී අනිවාර්යයෙන්ම මේ ගිණුම් වාර්තා සකස් කළ යුතු වෙනවා. ඒ වගේම ඉදිරි ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීම සඳහා වැදගත් වෙනවා ගිණුම්කරණය. මොකද අපේ ව්‍යාපාරය දැන් ලාභ ලබනවද? දැනට ව්‍යාපාරයේ පවතින තත්ත්වය පිළිබඳ මැන බැලීම සඳහාත් අපට ගිණුම්කරණය වැදගත් වෙනවා. ව්‍යාපාරයේ ලාභ හෝ අලාභදායී තත්ත්වය අපට අඳුන ගැනීම සඳහා මේ ගිණුම්කරණය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ගිණුම්කරණය වැදගත් වෙනවා. එතකොට ව්‍යාපාරයක සිදුවන සියලුම මූල්‍ය ගනුදෙනු නිසි ගිණුම් කරන ක්‍රමවේදයකට අනුව සටහන් කිරීම වඩාත් හොඳයි. ඒ තුලින් අපේ ව්‍යාපාරයේ ගිණුම් කරන්නට අදාළව මූල්‍ය බිනය නිසි ආකාරව පවත්වා ගන්න පුළුවන්. ඔබ දන්නවා රාජ්‍ය ආයතන වල නම් මූල්‍ය රෙගුලාසි කියලා වෙනම ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනය අනුව තමයි රාජ්‍ය ආයතන වල ගණකාධිකාරිවරුන් විසින් අදාළ ගිණුම් කටයුතු පවත්වාගෙන යන්නේ. ඒ වගේ පුජ්‍යලික අංශයේත් ගිණුම් කරන්නට අදාළ ප්‍රමිති ස්ථාපනය කළා තියෙනවා. ඒ අදාළ ප්‍රමිති වලට අදාළව ගිණුම් කරන කටයුතු සිදු කිරීම අවශ්‍ය වෙනවා ව්‍යාපාරයක් සාර්ථකව කරගන්න. ඒතර තනි පුජ්‍යල ව්‍යාපාරයක මේ ගිණුම් තැබීම අනිවාර්ය නොවුනත් ගිණුම් කරන්නේ තුලින් මම කලින් සඳහන් කරපු ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ව්‍යාපාරයේ ලාභලාභීදායි බව හොයාගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර ණයක් ගැනීමේදී අපිට පාවිච්චි කරන්න බල අපේ ව්‍යාපාරයේ අදාළව සකස් කර වෙළඳහා ලාභලාභ ගිණුම අපිට මූල්‍ය ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් බාහිර ආයතන වලට. ඒ වගේ ලොකු වටිනාකමක් තියෙනවා මේ මූල්‍යකරණය හරියාකාරව පවත්වා ගැනීම. මෙම මූල්‍ය තොරතුරු ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවය තීරණය කිරීමට, අනාගතයේ පුරෝගතනයට හා සැලසුම් කිරීමට, අනාගත ආයෝජකයන්ට, ණය සපයන්නන්ට හා රාජ්‍ය ආයතන වල ඉදිරිපත් කිරීමට ප්‍රයෝජනවත් වෙනවා. මෙසේ සකස් කරන ප්‍රධාන මූල්‍ය ලේඛන කිහිපයක
ආකෘති සහ ක්‍රියාව පිළිබඳව අපි විමසලා බලමින් ඉදිරියට ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය මත තුල විස්තර වන්නේ ව්‍යාපාරයක විකුණුම් මගින් ආදායම් ලැබෙනවා. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ හෝ සේවා විකිණීමෙන් අපට ආදායම් ලැබෙනවා. ඒ ආදායම් ඇතුළත් කරන ප්‍රකාශය අපි සකස් කරනවා. ඒ සකස් කරන ප්‍රකාශනයට අපි කියනවා ආදායම් ප්‍රකාශනය කියලා. මේ අත්පිට මුදලට හෝ ණයට සිදු කරන ගනුදෙනු වෙන්න පුළුවන් විකුණුම්. ඒ සෑම ගනුදෙනුවක්ම අපි සටහන් කරන්න ඕනේ. ඒ වගේම කවර ආකාරයකින් හෝ මුදල් හෝ චෙක්පත් ලෙස ආදායම් ලැබීමේදී අපි ලදුපතක් නිකුත් කරන්න ඕනේ. එම ලදුපත ආකාරයෙන් නිශ්චිත කාල සීමාවක් සඳහා ව්‍යාපාරයේ සියලුම ආදායම් ඇතුළත් කරලා අපි සකස් කරන ප්‍රකාශනයට අපි හඳුන්වනවා ආදායම් ප්‍රකාශනය කියලා. ඒ වගේම වියදම් ප්‍රකාශනය ව්‍යාපාරයක විකුණුම් ක්‍රියාවලිය සඳහා අපි විවිධාකාර වියදම් දරනවා. විශේෂයෙන් ප්‍රචාරණ වියදම්, ප්‍රවාහන වියදම්, ඒ වගේම අලෙවි කරන කණ්ඩායම් සඳහා වේතන ආදී වශයෙන් විශාල වියදමක් දරනවා ව්‍යාපාරික විකුණුම් ක්‍රියාවලිය සඳහා. එතකොට එම වියදම් අපි මුදලින් හෝ චෙක්පත් මගින් කරන්න පුළුවන්. ඒ වගේම ඒ සිදු කරන සෑම ගනුදෙනුවකට අදාළව අපි හරපතක් නිකුත් කරන්න ඕනේ. එම හරපත භාවිතා කරලා නිශ්චිත කාලයක් අවසානයේ ව්‍යාපාරයේ සමස්ත නිෂ්පාදන හා මෙහෙයුම් වියදම ඇතුළත් කරලා අපට වියදම් ප්‍රකාශය සකස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ව්‍යාපාරයකට අදාළව ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, සුළු නඩත්තු වියදම්, තැපැල් ගාස්තු, සංග්‍රහ වියදම් වගේ එදිනෙදා සිදුවන සුළු වියදම් ගනුදෙනු වාර්තා කිරීමට ආයතන වෙනම ප්‍රධාන මුදල් පොත නැතුව වෙනම අපි පාවිච්චි කරන ලේඛනයක් අපි ඒක හඳුන්වනවා සුළු මුදල් පොත කියලා. එනම් සුළු මුදල් අග්‍රිමයක් ඔබ වාණිජ්‍ය විෂය ධාරාව හැදෙන මේ වචන පිළිබඳව වාණිජ්‍ය විෂය ධාරාව දරුවන් කියන්නේ සාමාන්‍ය පෙළ විෂයට වාණිජ්‍ය දරුවන් නම් මේකට පොඩි අදහසක් ඇති. නමුත් ඔබ දල වශයෙන් දැනගත්තාම ඇති. මොකද මේ පිළිබඳ ඔබෙන් විශාල වශයෙන් ප්‍රශ්න කරන්නේ ඔබට දැනගන්න ඕනේ මේ වගේ ලේඛන තියෙන බව පමණයි. එතකොට මේ ලේඛන ගැන දල අදහසක් තමයි ඔබ තුල තිබිය යුතු වෙන්නේ. ඒතර ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, සුළු නඩත්තු වියදම්, තැපැල් ගාස්තු වගේ එදිනෙදා කාර්යාල වියදම් සඳහා අපි යම් මුදලක් තබා ගන්නවා කාර්යාලය. අපි ඒක හඳුන්වනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒ සුළු මුදලින් කරන ගනුදෙනු අපි වෙනම පොතක ලියනවා. අපි මේ පොත හඳුන්වනවා සුළු මුදල් පොත විදිහට. ඒ වගේම වෙළඳ හා ලාභ ප්‍රකාශනය. දැන් ඉස්සර අපි කිව්වේ මේකට වෙළඳ හා ලාභ ගිණුම කියලා. දැන් වර්තමානයේ අපි ඒක භාවිතා කරන්නේ වෙළඳ හා ලාභ ප්‍රකාශනය කියලා. එහෙනම් වෙළඳ හා ලාභ ප්‍රකාශය සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ව්‍යාපාරික වර්ෂයක් අවසානයේ වෙළඳ හා ලාභ ගිණුම සකස් කරනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 හෝ මාර්තු 31කට තමයි වෙළඳ හා ලාභ ගිණුම හදන්නේ. ඒක ව්‍යාපාරයෙන් ව්යාපාරයට වෙනස් වෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරයේ සමස්ත විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කිරීමෙන් දල ලාභය අපි ගණනය කරගන්න වෙළඳ හා ලාභ ප්‍රකාශය සකස් කරද්දී සමස්ත විකුණුම් ආදායමෙන් සමස්ත විකුණුම් පිරිවැය අඩු කළාම අපට ව්‍යාපාරයේ දල ලාභය ලබා ගන්න පුළුවන්. එම දල ලාභයට අපි එම වසර තුල ව්‍යාපාරයේ වෙනත් ආදායම් මාර්ග වලින් ලැබුණු මුදල් එකතු කරන උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ සතු තිබ්බ අතිරේක ගොඩනැගිල්ලක් අපි කුලියට දීලා තියෙනවා. එහෙනම් මේ කුලිය ආදායම අපේ මේ ලාභයට අපි අමතර වශයෙන් එකතු කර ගන්නවා. ඒ වගේම පරිපාලන මෙහෙයුම් වියදම්, දුරකථන රක්ෂණ වියදම්, මේ වගේම ජල විදුලි ගාස්තු, ගොඩනැගිලි හා යන්ත්‍ර සූත්‍ර සඳහා අපි කරන ගෙවීම්, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර වල ෂෙයා වීම, බොල් ණය, අඩමාන ණය වෙන් කිරීම, බැංකු පොලි වගේ මූල්‍ය වියදම් අපි මෙම සමස්ත ආදායමෙන් අඩු කරන්න ඕනේ. මේ ආදායම අඩු කළාට පස්සේ අපිට ආයතනයේ ශුද්ධ ලාභය ගණනය කරගන්න පුළුවන්. ව්‍යාපාරයේ මොනතරම් ශුද්ධ ලාභයක් ලබලා දිනවද කියලා ව්‍යාපාරික වර්ෂයේ අවසානයේ. සම්මත ගිණුම් කරන ක්‍රියාවලියකට අනුකූලව මුදල් පොත, ගැනුම් චැනලයේ, විකුණුම් චැනලයේ ලෙජර් ගිණුම් පවත්වා ගැනීමෙන් මෙම ගිණුම ඉතා පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. මෙම ප්‍රකාශනය ඉතා පහසුවෙන් සකස් කරගන්න පුළුවන් විධිමත් ක්‍රමයට අනුව, ගිණුම් කරන මූලධර්ම වලට අනුව ගිණුම්කරණය සිදු කරලා තිබ්බොත්. ඒ සඳහා භාවිතා කරන මූලික ලේඛන තමයි මේ හඳුන්වලා දීලා තියෙන මුදල් පොත, මුදල් ගනුදෙනු සටහන් කරන පොත. ගැනුම් චැනලය කියලා කියන්නේ ණයට ගැනුම් සියල්ලම සහ මිලදී ගැනීම සියල්ලම ගැනුම් චැනලයේ සටහන් වෙනවා. ඒ වගේම විකුණුම් චැනලයේ සියලුම විකුණුම් සටහන් වෙනවා. ඒ වගේම ඒ ලෙජර් ගිණුම් පවත්වා ගැනීමෙන් අපට ගිණුම් කරන ක්‍රියාවලිය විධිමත්ව සිදු කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ වෙළඳ හා ලාභ ගිණුමක දල රූපයක්. ඊට පස්සේ බලමු ශේෂ පත්‍රය කියන්නේ මොකක්ද කියලා. ශේෂ පත්‍රය මගින් කරන්නේ නිශ්චිත දිනයකදී ව්‍යාපාරයේ සතු බව දෙන වත්කම් හා බැරකම් දක්වන ලේඛනයක් තමයි ශේෂ පත්‍රය කියලා කියන්නේ. මෙයත් ව්‍යාපාරයට අදාළව වර්ෂයකට වරක් තමයි අපි බොහෝ විට සකස් කරන්නේ. ආයතනයේ ස්වභාවය අනුව ඒක මාසිකව ලබා ගන්නත් පුළුවන්. ආයතනයේ ප්‍රගතිය වෙන බලන්න. එතකොට මේ ශේෂ පත්‍රය තුල නිශ්චිත දිනයකට ව්‍යාපාරයේ සතු පවතින මුළු ස්ථාවර වත්කම්, මුළු ජංගම වත්කම්, දිගු කාලීන බැරකම් සහ කෙටි කාලීන බැරකම් විස්තර වෙනවා. ශේෂ පත්‍රයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි වත්කම්, වගකීම් සහ හිමිකම් යටතේ ශේෂ පත්‍රයක තොරතුරු ඇතුළත් වෙනවා.
අර ශේෂ පත්‍රයේ යටතේ අපි බලමු දිගු කාලීන බැරකම් කියන්නේ මොනවද කියලා. ඔබ දල වශයෙන් මේවා හඳුනා ගැනීම ප්‍රමාණවත්. දිගු කාලීන බැරකම් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයකදී ගෙවීමට සිදුවන ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම සඳහා දරන ලද වියදම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දිගු කාලීන බැංකු ණය, කල්බදු ආදිය ඇතුළත් වෙනවා දිගු කාලීන බැරකම් විදිහට. කෙටි කාලීන බැරකම් විදිහට මූල්‍ය වර්ෂයක් තුල කියන්නේ අවුරුද්දක කාලයක් තුල ගෙවා නිම කිරීමේ බලාපොරොත්තුවෙන් ලබාගෙන තියෙන ණය අපි හඳුන්වනවා ජංගම වගකීම. එහෙම නැත්නම් ජංගම බැරකම් විදිහට. උදාහරණයක් විදිහට බැංකු අයිරාව ණය හිමියන්ට ගෙවන්න තියෙන ගෙවීම්, උපජිත බිල්පත්, උපජිත වැටුප් ආදිය ජංගම බැරකම් විදිහට අපි සලකනවා. ගෙවිය යුතු බිල්පත් සහ ගෙවිය යුතු සේවකටුප් ආදිය. ඒ වගේම ශේෂ පත්‍රයේ ඇතුළත් වෙන ඊළඟ කොටස තමයි ජංගම වත්කම්. ජංගම වත්කම් විදිහට අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ඉදිරි ව්‍යාපාරික වර්ෂය තුලදී ව්‍යාපාරයට ලැබීමට නියමිත මූල්‍ය ආදායම් ප්‍රභවයන්. ඒ කියන්නේ වර්ෂයක කාලයක් තුල අපේ ව්‍යාපාරයට ලැබෙයි අපි අපේක්ෂා කරන මුදල් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. උදාහරණයක් විදිහට ඉතිරි බඩු තොගය අපි අපේ ව්‍යාපාර වර්ෂය අවසන් ඉතුරුලා දින බඩු තොගය අපි ඉතා ඉක්මනින් විකුණන්න බලාපොරොත්තු වෙනවා. මේක අපේ ජංගම වත්කමක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ වගේම ණය ගැතියෝ අපි ණයට දීලා ගොඩක් කල් බලන් ඉන්නේ නැහැ. ණය ගැතියන්ගෙන් මුදල් අපි එකතු කර ගන්නවා. එහෙනම් එයත් ජංගම වත්කමක් විදිහට සලකනවා. ඒ වගේම ඉදිරියට ගෙවූ විදුලි බිල්පත්, දුරකථන බිල්පත්, රක්ෂණ බිල්පත් ආදිය ජංගම වත්කම් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර වත්කම් විදිහට ව්‍යාපාරයේ එදිනෙදා විකිණීමට බලාපොරොත්තු නොවන ඉඩම්, ගොඩනැගිලි, යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ආදී සඳහා දරන ලද වත්කම් අපි හඳුන්වනවා ස්ථාවර වත්කම් විදිහට. අපි බලමු කුඩා ව්‍යාපාරයකට ලාභ ප්‍රකාශය සකස් කිරීම පිළිබඳ උදාහරණයක්. මේ අලුත් විෂය නිර්දේශය යටතේ ලාභ ගිණුම විස්තර කරන්න තිබෙන නිසා අපි පොඩි ගැටලුවකට යොමු වෙමු. ලාභ ගිණුමක් සකස් කිරීමේ පිළිබඳ දල අදහසක් ලබා ගැනීම සඳහා. නෙතුලිගේ ව්‍යාපාරයේ 2019 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත. අත්පිට විකුණුම් ලක්ෂ 8යි, ණයට විකුණුම් ලක්ෂ 5යි, අත්පිට ගැනුම් ලක්ෂ 3යි, ණයට ගැනුම් ලක්ෂ 2යි. 2020 1 දිනට ඉතිරි තොගය 2,50,000යි. 2019 1 දිනට ඉතිරි තොගය 1,50,000යි. මෙම ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය සොයන්න ලාභ ප්‍රකාශය පිළියෙල කර දල ලාභය ගණනය කරන්න බලමු. මේකට අදාළව මේ ගැටලුව විසඳලා තියෙන ආකාරය කොහොමද කියලා. එවනම් අපි ලාභ ගිණුමක් සකස් කරන්න ඕන. ලාභ ප්‍රකාශය සකස් කරද්දී හැලින්ම අපි ව්‍යාපාරේ නම දානවා. මේ ව්‍යාපාරේ නම නෙතුලිගේ ව්‍යාපාරය. 2019 12/31 අවසන් වර්ෂය සඳහා ලාභ ප්‍රකාශය. නම් 2009 12/31 දිනට ඒ කියන්නේ 2019 වර්ෂය තුලට අදාළ තමයි මෙම වෙළඳ ලාභ ප්‍රකාශය අපි සකස් කරන්නේ. එහෙනම් ඒ වර්ෂය තුල අපි අත්පිට විකුණුම් ලක්ෂ 8ක් කරලා තියෙනවා. අපි දෙවන තීරුවට මේ මුදල දානවා. ඒ වගේම දෙවන තීරුවට අපි අතුලත් කරනවා ණයට විකුණුම්. අපි ණයට විකුණලා තියෙනවා ලක්ෂ 5ක්. එහෙනම් මුළු විකුණුම් ආදායම වෙනවා අත්පිට සහ ණයට විකුණුම් සියල්ලම විකුණුම් ආදායම වෙනවා. විකුණුම් ආදායම ලක්ෂ 13ක් වෙනවා. එහෙනම් ලක්ෂ 13ක ආදායම අපි තුන්වෙනි තීරුවට රැගෙන ගිහිල්ලා තියෙනවා. ගිණුම් කරණය පිළිබඳ දල අදහසක් නැති අයට මේ ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ ආකෘතිය පිළිබඳ පොඩි කුරුවක් ලබා ගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ආරම්භක තොගය අපි ව්‍යාපාරය ආරම්භ කරනකොට 2019 1 දිනට තොගයක් ඉතුරුලා තිබ්බ විකුණන්න ගෙනල්ලා තිබ්බ බඩු වල ඉතුරු ප්‍රමාණය එහි වටිනාකම 1,50,000යි. ඒට අපි ඉතුරු එකතු කරන මේ වර්ෂය තුල අපි මිලදී ගත්ත අත්පිට මිලදී ගත්ත භාණ්ඩ සඳහා අපි ලක්ෂ 3ක මුදලක් වැය කරලා තිනවා. ඒ වගේම මේ වර්ෂය තුල 2019 වර්ෂය තුල අපි ණයට අරගෙන තියෙනවා රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ. එහෙනම් ඒ මුදල් ටික එකතු කළාම අපිට ලැබෙනවා සමස්ත ගැනුම් සඳහා සමස්ත එකතුව කීයද කියලා. ඒතකොට මුළු ගැනුම් වියදම වෙනවා අපට 6,50,000ක් ලැබෙනවා. ඒතර මේ 6,50,000න් වර්ෂයේ අවසානයේ ඉතුරුලා තියෙන තොගය අපි අඩු කරන්න ඕනේ. 2019යි 12/31 දිනට ඉතිරි තොගය වෙන 2,50,000ක මුදල අපි මේ මුදලෙන් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය. අපේ පළවෙනි කොටසෙන් අහන්නේ විකුණුම් පිරිවැය ගණනය කරන්න කියලා. එහෙනම් විකුණුම් පිරිවැය වෙන්නේ වර්ෂය තුල භාණ්ඩ මිලදී ගැනීමට ගිය වියදම තමයි විකුණුම් පිරිවැය වෙන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය ලැබෙනවා රුපියල් ලක්ෂ 4ක් කියලා. එහෙනම් විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අපි ඉදිරියට ගෙන යනවා ඊළඟ රූලට. එතකොට සමස්ත විකුණුම් ආදායමෙන් සමස්ත විකුණුම් පිරිවැය අඩු කිරීමෙන් අපට ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයේ දල ලාභය. නම් දල ලාභය ලැබෙනවා ලක්ෂ 13න් ලක්ෂ 4ක් අඩු කළ විට ලක්ෂ 9ක දල ලාභයක් නෙතුලිගේ ව්‍යාපාරය 2019 12/31 අවසන් වර්ෂය සඳහා ලක්ෂ 9ක ලාභයක් උපයාගෙන තිබෙනවා. නම් මේ විදිහේ සරල ගැටලුවක් ඔබෙන් විමසන්න පුළුවන්. සමහරවිට විමසන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව පොඩි අවධානය ඔබ යොමු කරන්න. මම සිතනවා මේ පාඩම තුලින් ඔයාලට ගිණුම්කරණයට අදාළව මෙම වීඩියෝ තුලින් අප සාකච්ඡා කළා ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර අවස්ථාවකට අදාළව ව්‍යාපාර සමීක්ෂණයක් සිදු කරන්නේ කොහොමද? සහ සදුවත විශ්ලේෂණයක් සිදු කරන ආකාරය පිළිබඳව අපි කතා කළා.
ශක්්‍යතා ශක්්‍යතා දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව අපි කතා කළා. ඒ වගේම ඊට පස්සේ අපි කතා කළා ව්‍යාපාරයකට ව්‍යාපාර සැලැස්මක් කොහොමද සකස් කරන්න කියලා. ඒ ව්‍යාපාර සැලැස්ම ගණන් යුතු කොටස් ගැන අපි කතා කළා. අවසාන වශයෙන් අපි කතා කළා ගිණුම් කරන ක්‍රියාවලිය ඒ වැදගත්කම මොකක්ද ව්‍යාපාරයකට සහ සරල උදාහරණයක් කතා කළා ලාභ ගිණුම සකස් කිරීමට අදාළව. එතකොට මේ කරුණු පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියන මම හිතනවා. මේ වීඩියෝයේ පහළ ඩිස්ක්‍රිප්ෂන් තීරුවේ තියෙන ලින්ක් එක ඔස්සේ ඔබට ගිහිල්ලා මේ වීඩියෝට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමෙන් ඔබගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් මේ පිළිබඳව. ඒ වගේම මේ වීඩියෝ ඔබගේ යාළුවන්ට බලන්න ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක අපි YouTube channel එක subscribe කරන්නත් ඔබට ආරාධනා කරනවා. අපි නැවතත් අලුත් පාඩමකින් මුණ ගැසෙමු.